හරි. කැමරා ඔන් කරගන්නකො කට්ටිය. හරි ඉස්සෙල්ලාම අපි බලමු මේ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත දාපු විපර්යාස. මේක මේ හරි ලේසි පාඩම. ලේසි කියන්නේ මේ ඇති දෙයක් නෑ අන්තිමට බලපුවම පොඩි දේවල් ටිකක් මේ දන්න දේවල්ම තමයි මේක ඉගෙන ගන්න. හරි. බලන්නකො දැන් අපි දන්නවා රසායනික විපර්යාසයක් සිද්ධ වෙනකොට ඒකේ සාමාන්‍ය අපි කියන්නේ රසායනික විපර්යාසයක් සිද්ධ වුණා කියලා ඒක මට කියන්නකෝ රසායනික විපර්යාසයක් වුණා කියන්න සාක්ෂි මොනවද? යම් කිසි දැන් තැනක රසායනික විපර්යාසයක් සිද්ධ වුණා. ඉතින් රසායනික විපර්යාසයක් වුණා කියන්න අපි කියන මෙන්න මේවා තමයි සාක්ෂි. මෙන්න මේවා තියෙන නිසා අපි කියනවා මෙතන රසායනික විපර්යාසයක් සිද්ධ වුණා. මැග්නීසියම් පටික කැබැල්ලක් රත් කරනකොට ඒක දහණය වුණා. ඔක රසායනික ප්‍රතික්‍රියාව. ඒතර ඒක දහණය වුණා කියන්න මොනවද එතන තියෙන සාක්ෂි? අන්න ඒව සාක්ෂි තියෙනවා රසායනික විපර්යාසයක් සිද්ධ වුණා කියන්නේ. ඔව් ගන්ධයක් එන්න පුළුවන්. ගන්ධයක් කියන එක නම් බලන්න හොඳ නෑ. ඒ වුණාට ගන්ධයක් එන්න පුළුවන්. තව වර්ණය වෙනස් වෙනවා. ඔව් වර්ණය වෙනස් වෙන්න පුළුවන්. තව ආලෝකය පිට වෙන්න පුළුවන්. දැන් මේ තාපය ගැන බලපුවාම මොකද්ද එකක් කියන්න පුළුවන් අපිට? උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. සමහරවල් උෂ්ණත්වය අඩු වෙන්නත් පුළුවන්. හරි? උෂ්ණත්වය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒතකොට මේ උෂ්ණත්වය කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියන්නේ සාක්ෂියක්. එහෙම කියන්න පුළුවන් අපිට. උෂ්ණත්වය වැඩිවීම අඩුවීම කියන්නේ රසායනික විපර්යාසයක් සිද්ධ වුණා කියන්නේ සාක්ෂි. හරි. එතකොට මේකේ තියෙනවා මුලින්ම දාලා අර ඔයාලගේ ක්‍රියාකාරකමක කොටසක් තමයි මේ අරන් තියෙන ඔයාලගේ පොතේ තියෙන. ඒකේ තියෙනවා මෙහෙම ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ඝන අපි තියෙන කැට විදිහට තමයි තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පෙති පෙති වගේ තමයි තියෙන්නේ. ඒතර මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය කරපුවාම උෂ්ණත්වය වැඩි වෙනවා. හරි. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැබලි ටිකක් වතුරට දාපුවාම මේකට දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැබලි ටිකක්. ඒතර ටක් ගාලා දිය වෙනවා. ඉක්මනින් දිය වෙනවා. දිය වෙනවා වගේම මෙන්න මේකේ උෂ්ණත්වය ඉහළ නගිනවා. ඔකට හේතුව මොකක් වෙන්නද? මේ පද්ධතිය උෂ්ණත්වය ඉහළ යනවා. මේ ප්‍රතික්‍රියාවෙන් මොනවා වෙන්නද? තාපය පිට වෙන්නේ නැද්ද මේ උරා ගන්න? උරා ගන්න. තාපය උරා ගත්තාම මේක මේ පද්ධතිය රත් වෙන්න පුළුවන්ද? පිටින් තාපය උරා ගන්නකොට මේක පිට වෙනවා නේද? ඔව් තාපය පිට කරන්න. නේ? එතන මේ ප්‍රතික්‍රියාවෙන් තාපය පිට කරන්න. හරි. එතකොට දැන් ප්‍රතික්‍රියාවක තියෙනවානේ කොටස් දෙකක්. මේ පැත්තේ තියෙනවා ප්‍රතික්‍රියක. හරි. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා ඵල. එතකොට මෙතෙන්දී අපි මෙහෙම ප්‍රතික්‍රියාවක් බැලුවොත් එහෙම අපි බැලුවොත් මැග්නීසියමුයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාවෙන් හැදෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩුයි හයිඩ්‍රජන්. ඔන්න ඔක හැදෙනවා. තුලිත කරපුවාම මෙහෙම එන්නේ. එතකොට මෙන්න මේකේ මේ තියෙන්නේ ප්‍රතික්‍රියක මේ තියෙන්නේ ඵල. එතකොට මේ වගේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට මැග්නීසියම් කැබැල්ලක් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට දාපුවාම මේ පද්ධතිය රත් වෙනවා. හොඳටම රත් වෙනවා. හරි? අල්ලන්න බැරි තරම් රත් වෙනවා ටිකක් වැඩිපුර දැම්මොත් එහෙම. එතකොට එහෙම ප්‍රතික්‍රියාවක තාපය පිට වෙනවා. තාපය ඉවත් කරලා දානවා. මේ පද්ධතියෙන් තාපය අයින් කරලා දානවා. එතකොට ප්‍රතික්‍රියක මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියා කරපුවාම ඵල හැදෙනවා. ඊට අමතරව තාපයත් පිට වෙනවා. තාපය. අන්නේ තාපය මගින් මොකද වෙන්නේ? පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙනවා. හරි. දැන් මට කියන්න මේ ප්‍රතික්‍රියකවලද ශක්තිය වැඩි ඵලවලද? නිසල මොකද කියන්නේ? ප්‍රතික්‍රියකවලද වැඩි ඵලවලද? ඵලවල ශක්තිය වැඩිද? ප්‍රතික්‍රියකවල. ඒකට හේතුව විදිහට ඔයාලා කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක මෙතන තියෙනවා මෙයාලගේ ශක්තිය. දැන් ඕනෑම රසායනික ද්‍රව්‍යයක ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. හරි? ඒ ශක්තිය මේ දෙන්න ප්‍රතික්‍රියා කරපුවාම ඵල බවට පත් වෙනවා. ඊට අමතරව මෙයාලගේ ගබඩා වෙලා තිබිච්ච ශක්තිය යම් කොටසක් තාපයේ විදිහට පිට වෙලා යනවා. තාපයේ විදිහට පිට වෙලා යනවා.
අන්න ඒ තාපයෙන් තමයි මේ පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙන්නේ. ඒතර අනිවාර්යෙන් ප්‍රතික්‍රියක වලට වැඩිය පළවල ශක්තිය අඩු වෙන්න ඕනේ. මොකද තාපයේ විදිහට කොටසක් අයින් වෙනවා. හරිද? ඒතර මෙයාලගේ ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. ප්‍රතික්‍රියාව සිද්ධ වුණාන් පස්සේ ඒකෙන් කොටසක් තාපයේ විදිහට පිට වෙලා යනවා. ඒතර පළවල තියෙන්නේ ප්‍රතික්‍රියක වලින් කොටසයි. ප්‍රතික්‍රියාවල ගබඩා වෙලා තිබිච්ච ශක්තියෙන් කොටසක් තමයි පළවල තියෙන්නේ. හරිද? ඊටු ටික තාපයේ විදිහට පිට වෙලා යනවා. ඒ තාපය වගින් තමයි පද්ධතියේ උෂ්ණත්වය වැඩි කරන්නේ. ඒතර මෙන්න මේ වගේ ප්‍රතික්‍රියා දැන් මේකේ තාපය පිට කරනවා. තාපය පිට කරන නිසා මේ වගේ ප්‍රතික්‍රියා අපි හඳුන්වනවා තාප දායක ප්‍රතික්‍රියා කියලා. හරි. ඒතර තාප දායක ප්‍රතික්‍රියාවල ලක්ෂණය තමයි ප්‍රතික්‍රියක වලට වැඩිය පළවල ශක්තිය අඩුයි. හරි. ප්‍රතික්‍රියක වලට වඩා පළවල ශක්තිය අඩුයි. ඒතර හැම වෙලාවෙම ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියා කරනකොට පළ බවට පත් වෙනවා ඊට අමතරව තාපයත් පිට වෙනවා. තාපයත් පිට වෙනවා. හරි. ඒතර ඔයාලා තේරුම් ගන්න ඕනේ සාමාන්‍යයෙන් මෙහෙමයි. ප්‍රතික්‍රියකවල තියෙන ගබඩා වෙලා තියෙන ශක්තියෙන් කොටසක් තාපයේ විදිහට පිට වෙනවා. ඒක නිසා ප්‍රතික්‍රියක වලට වැඩිය අඩු ශක්තියක් තමයි පළවල තියෙන්නේ. හරිද? ඔනෝක තාපදායක ප්‍රතික්‍රියාවල ලක්ෂණය. හරිද? ඒතර අපිට මේක ප්‍රස්ථාරයක අඳින්න පුළුවන් ඕන. ප්‍රස්ථාරයක නිරූපණය කරන්න පුළුවන් තාපදායක ප්‍රතික්‍රියාවක් මෙන්න මේ විදිහට. අපි මෙන්න මේ එක අක්ෂයයි ගන්න මේක. මේක y අක්ෂයනේ. y අක්ෂය අපි දක්වන්නේ මේකේ ශක්තිය. ශක්තිය තමයි දක්වන්නේ. හරි. එතකොට මෙතන තියෙනවා ප්‍රතික්‍රියක වල ශක්තිය. මේක ප්‍රතික්‍රියක. දැන් මේ ටිකේ උදාහරණ විදිහට මම ගත්තොත් එහෙනම් මැග්නීසියමුයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය 2යි HCl. මේ තියෙන්නේ ප්‍රතික්‍රියක වල ශක්තිය. හරිද? මෙතෙන්ට කීයක් හරි අගයක් එන්න පුළුවන්. මොකක් හරි මෙතෙන්ට එන්න පුළුවන්. ඊට පස්සේ මම මේක මෙතනින් අදින්නම්. මේ තියෙන්නේ ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියක දෙකක් තමයි මෙතන තියෙන්නේ මැග්නීසියම් සහ 2යි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය HCl. හරි. ඊට පස්සේ දැන් මේකේ මේ මැග්නීසියම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මේ දෙකේම ශක්තිය තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඊළඟට පළ කියන එක පළ මෙතන තියෙන මැග්නීසියම් ක්ලෝරයිඩුයි හයිඩ්‍රජනුයි. එතකොට පළ අඳින්න ඕනේ මෙතනින්ද මෙතනින්ද කියලා හිතා ගන්න පුළුවන්. මේක මම 1 කියලා දක්වනවා මේක 2 කියලා දක්වනවා. එතකොට මෙයාට වැඩිය ශක්තිය වැඩි නම් උඩින් ලකුණු කරන්න ඕනේ මෙයාට වඩා ශක්තිය අඩුයි නම් යටින් ලකුණු කරන්න ඕනේ. කොතෙන්ද දෙන්න ඕනේ? යටට. ඔව් යටට එන්න ඕනේ. ඒ කියන්නේ මෙයා මෙන්න මේ දෙන්න පළ බවට පත් වෙනකොට තාපයක් පිට වෙනවා. තාපයක් ඉවත් වෙලා යනවා. තාපය ඉවත් වේ. හරි තාපයක් ඉවත් වෙනවා. ඉවත් වෙලා මෙන්න මේ දෙන්න නිර්මාණය වෙනවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ හයිඩ්‍රජන් වායු. හරි. ඒතර මේ පැත්තෙන් උඩින් ඇදලා හරියන්නේ නැහැ. මොකද ප්‍රතික්‍රියක වලට වැඩිය පළවල ශක්ති ප්‍රමාණය අඩුයි. ඒතර මේක අපිට මෙහෙම පොදුවේ දක්වන්න පුළුවන්. මේක මම අර උදාහරණෙ මේ දැක්ුවේ. ඊට පොදුවේ දක්වන්න පුළුවන් තාපදායක ප්‍රතික්‍රියා මෙන්න මේ විදිහට. මේ තියෙන ශක්ති සටහන මේ තියෙන්නේ ප්‍රතික්‍රියක. ඊට පස්සේ ප්‍රතික්‍රියක පළ බවට පත් වෙනකොට තාපය පිට වෙන නිසා ශක්තිය අඩු වෙනවා. පළ. එතකොට මෙන්න මේකෙන් තාපයක් පිට වෙලා යනවා. තාපය. හරි. එතකොට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට තාපයක් පිට වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වලට වැඩිය පළවල ශක්තිය අඩුයි. ශක්තිය අඩුයි කියන එක. හරි. එතකොට අපි මේ ටික ඉස්සෙල්ලා ලියාගෙන ඉමු. ඊට පස්සේ අපි තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වලට යමු. මේ තියෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාව. හරි. එතකොට මේකේ මෙහෙමයි මම මේ ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න බැරි වුණා මට. අපි මේක මේ මම මේක ලියන්නම්. ඔයාලට එතකොට පැහැදිලි වෙයි. ඒ කියන්නේ අතපසු වෙන්නේ නැති වෙයි නෝට් එක. මම මේක ලියන්නම්. එතකොට ලියනකොට ඔයාලා ඒක බලලා ලියා ගන්න. ඉස්සෙල්ලාම මේකේ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාසය කියලා තියෙනවා. ඒකේ තමයි මාතෘකාව. ඊට පස්සේ තියෙනවා ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දියවීමේදී උෂ්ණත්වය ඉහළ යාමට හේතුව කුමක්ද? එතන මේකේ ලියමු අපි තාපය පිට වී ඇති බැවින්. තාපය පිට වී ඇති බැවින්. පිට වී
ඇති බැවි. හරි. එතකොට ඕන තරම් ඔය ඕවනම් ඕන තරම් තියෙනවා. හරිද? තාපේ පිට වෙන තාපදායක ප්‍රතික්‍රියා මේ ඕන තරම් අපිට හම්බ වෙනවා. ඔයාලගේ ගෙදර එහෙම තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන තැනක් ඇහුවොත් එහෙම ඔන්නව තමයි විභාගෙට අහන්නේ. නිවසේ තාපදායක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන අවස්ථාවක් ලියන්න. කියන්න බලන්න. දරලිප අන්න හරි. බොහොම හොඳයි. දරලිපේ දර දහනය වෙනකොට ඒක රසායනික ප්‍රතික්‍රියාවක්නේ. ඒක තාපදායකයි. ඊටාම හොඳ තාපදායක ප්‍රතික්‍රියාවක් තමයි දර දහනය කියන්නේ. හරිද? ඒතර ඕනෑම එකක් දහනය කියන්නේ හොඳ තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒතර උෂ්ණත්වය වැඩි වෙනවා පද්ධතිය. ඊට පස්සේ ඝන ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයේ දිය කරන විට උෂ්ණත්වය පහළ යාමට හේතුව කියන එක තාපය අවශෝෂණය වන බැවිනි. තාපය අවශෝෂණය වන බැවිනි. එතකොට ඔයාලට අත්දැකීම් නම් සමහරට නැතුව ඇති මේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් උදාහරණයක් කියන්න පුළුවන්. දිය කරනකොට හරි දැන් මෙතන කියන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඊට අමතරව මේ දිය කරනකොට උෂ්ණත්වය අඩු වෙන අවස්ථාවක් වතුර දිය කරනකොට හරි එන්නේ නැද්ද ඔළුවට? කවුරු හරි මේ යූරියා අතින් අල්ලලා තියෙනවද වතුර දාලා? යූරියා වලට වතුර දාපුවාම ඒක ඊටාම හොඳ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. අත් එහෙම මේ සීතල ගල් වෙන්නම සීතල වෙනවා සමහරවල්. පොඩ්ඩක් බලන්න යූරියා තමයි හොයාගන්න නැත්තේ දැන් නේ. යූරියා හොයාගන්න පුළුවන් වුණොත් කොහෙන් හරි පොඩ්ඩක් වතුර චුට්ටක් දාලා බලන්න ඇටයක් විතර අරගෙන ගොඩක් ගන්නත් එපා අපරාධනේ. ඒක නිසා මේ පොඩ්ඩක් අරගෙන අතට දාලා වතුර චුට්ටක් දාලා බලන්න අත නිකන් රාතට වේදනාවක් එන තරමටම උෂ්ණත්වය අඩු වෙනවා. මූත්‍රාවල යූරියා කොහොමදත් ජලයත් එක්ක තියෙන්නේ. ඒක හැබැයි ජලයේ දිය වෙලා තියෙනකොටනේ ජලයේ දිය වෙලා නැති වෙලාවට තමයි අරගෙන වතුර දාලා බලන්න. ජලයේ දිය වෙලා තියෙන ඒවා වැඩක් නැහැ. හරිද? එතකොට මේ ජලයේ දිය වෙලා නැති එකක් අරගෙන වතුර දාලා බලන්න. එතකොට පුළුවන් වෙයි බලා ගන්න තාප අවශෝෂණය වෙනවා එකකින් කියලා. අපේ අතේ තාපය ඒකට අවශෝෂණය කරලා ගන්න. එතකොට අත සීතල වෙනවා. හරි. එතකොට මේකේ තාපය පිට කරමින් සිදුවන ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා ලෙස හැඳින්වෙන්නේ. එතකොට ඒකේ අපි පොදු සූත්‍රය ඉස්සරලා ලියමු. පොදු සමීකරණ ලියාගමු ඉස්සෙල්ලා. එතකොට මේකේ අපි ලියමු මෙහෙම ප්‍රතික්‍රියක ඊතලයක් ඵල සහ තාපය. එතකොට ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනවා තාපය පිට වෙනවා. හරි. එතකොට ඊළඟට අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ ප්‍රතික්‍රියකවල ගබඩා වෙලා තිබිච්ච ශක්තිය ඒ ශක්තියෙන් කොටසක් තාපයේ විදිහට පිට වෙනවා. එතකොට ඵලවල ගබඩා වෙලා තියෙන්නේ අර ප්‍රතික්‍රියක වලට වැඩිය අඩු ශක්තියක්. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. අපි ඒක ලියමු මෙතන. එහෙම ලියන්න. මෙහිදී උත්තරයට යටින් ලියන්නේ. ඔව් එතනම යටින් ලියමු. මම මේ ලියන තැන ලියන්නේ. මෙහිදී තාපයේ පිටවීම හේතුවෙන් මේක පේනව නේද? ඔව්. මෙහිදී තාපයේ පිටවීම හේතුවෙන් ඵලවල ශක්තිය ඵලවල ශක්තිය ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා අඩුයි. ප්‍රතික්‍රියක වල ශක්තියට වඩා අඩුය. හරි. එතකොට මේකේ අපි ඊළඟට තියෙන ඔච්චර තමයි ඔගේ ලියන්න තියෙන්නේ.
මෙහිදී තාපය පිටවීම හේතුවෙන් පළවල ශක්තිය ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා අඩුය. හරි. ඊළඟට අපි යමු ශක්ති සටහනට. ඒක ලියාගෙන බැරුණා නම් කියන්න. ශක්ති සටහනට යමු. ඊට පස්සේ මේකේ තියෙන්නේ මුලින්ම අර පොදුවේ ලියන එක තමයි මෙතන ලියන්නේ අපි. මෙතන ලියනවා අපි ශක්තිය. හරි. ඊට පස්සේ අපි ලියමු මෙතන උඩින් එන්න ඕනේ එතකොට ප්‍රතික්‍රියක. ඊට පස්සේ යටින් එන්න ඕනේ ඵල. ඊට පස්සේ මෙතනින් ඊතලයක් එන්න ඕනේ පහළට. ශක්තිය අඩු වුණා කියන්න. ඊට පස්සේ මෙතන ශක්තිය පිට වෙලා යනවා කියන එකට මෙන්න මෙහෙම ඊතලයක් දාගමු. මේක ශක්තිය පිට වෙලා යනවා. ඒතර මේකට අපිට තාපය කියලා දාන්නත් පුළුවන්. තාපය. එතකොට තාපය කියලා කියන්නේ ශක්තිය ආකාරයක් නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේක තමයි සාමාන්‍යයෙන් පොදුවේ අපි දාන්නේ. ඒ වුණාට මේ අපිට පුළුවන් මේක මේ උදාහරණයක් විදිහට මෙතෙන්ට ගන්න මෙන්න මෙයාව. මැග්නීසියම් සහ 2HCl මෙන්න මේ ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාවෙන් නිපද වෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩුයි ධන H2. මෙන්න මේ ඵල දෙක නිපද වෙනවා. ඒතර මේකේ ශක්තිය අඩු වෙනවා. ඉතින් මෙතනින් අපි යටින් නිකන් සමීකරණ ලියා ගමු. මේක යට ඉඩ ගොඩක් තිබුණාට මුකුත් ලියන්න නැහැ උතන. අපි සමීකරණ ලියා ගමු මෙතන. මැග්නීසියම් ධන HCl මැග්නීසියම් ක්ලෝරයිඩ් H2. එතන මෙතන මේ C අකුර ටිකක් මොකද ඒක කැපිටල් අකුරක් වෙන්න ඕනේ. හරි. ඒතර ඔන්න ඕක තමයි සමීකරණ. ඔච්චර තමයි ලියන්න දෙන්නේ. මේකේ මේ අර මේවා ටිකක් දාගන්න. මෙතෙන්ට අපි S අකුර දාන්න ඕනේ ඝණයක් නිසා. මෙතෙන්ට ජලය දිය කරලා තියෙන නිසා AQ කියන එක දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන මෙයත් ජලය දිය වෙන්න නිසා එයාට AQ කියලා දාන්න ඕනේ. මෙයා වායුවක් නිසා G අකුර දාන්න. හරි. ඒක දැන් පුරුදු වෙමු හොඳට. මොකද ඒක අපි ඉගෙනගෙන තියෙනවානේ. අර විද්‍යුත් රසායන පාඩමේදී ඒක අපි ඉගෙන ගත්තා. ඒ ටික දාන්න පුරුදු වෙන්න ඕනේ. හරි. එතකොට මේකෙදි මේ තාපය පිට වෙලා තියෙනවා. තාපය පිටවීම තමයි දක්වලා තියෙන්නේ. ඒ ශක්ති සටහනකින් දක්වන්නේ ඔන්න ඔය විදිහට. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ දැන් ප්‍රස්ථාරයක් ගත්තොත් එහෙම මෙතන අපි මෙතන ශක්තිය තියෙන්නේ. ප්‍රස්ථාරයක් ගත්තොත් එහෙම පහළින් බිඳුව තියෙන්නේ. බිඳුව 1 2 ඔහොමනේ යන්නේ. ඒක නිසා මේක තේරෙන්න ඕනේ ඔයාලට මේ උඩින් තියෙන එක්කෙනාගේ ශක්තිය වැඩි යටින් තියෙන එක්කෙනාගේ ශක්තිය අඩුයි කියන්නේ. හරි. එතකොට ওই විදිහට මේ ශක්ති මට්ටම් සටහනක් මගින් නිරූපණය කරන්න පුළුවන් අපිට තාපදායක ප්‍රතික්‍රියාව. මලිෂ ප්‍රභාෂ කැමරා ඔන් කරගන්න. හරි. එතකොට ඊළඟට අපි යමු හැම ඕන් කරගන්න. ඊළඟට අපි යමු මේ ඊළඟ කොටස තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වලට.
මේකෙදිත් අර ටිකම තමයි ලියන්න තියෙන්නේ. තාපය අවශෝෂණය වීමට හේතුව මේ අර පද්ධතියේ තියෙන තාපය මෙන්න මේ ප්‍රතික්‍රියාවේ මගින් උරාගෙන තියෙනවා. දැන් අපි කලින් කතා කරපු මේ මෙන්න මේක ඇමෝනියම් ක්ලොරයිඩ් ජලයේ දිය කරන විට ඇමෝනියම් ක්ලොරයිඩ් ජලයේ දිය කරනකොට උෂ්ණත්වය පහළ යනවා. ඒකට හේතුව පද්ධතියේ තාපය මෙයා අවශෝෂණය කරගන්නවා. මෙයා උරා ගන්නවා. උරාගත්තාම එයාගේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. එයා නිකන් තාපය උරා ගන්නවා විතරයි. උරා ගන්නකොට පද්ධතියේ උෂ්ණත්වය අඩු වෙනවා. පද්ධතියේ උෂ්ණත්වය එන්න එන්න අඩු වෙනවා. එතකොට මේක අපිට ලියන්න වෙන්නේ මෙහෙමයි. මේකෙදී තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක තියෙනවා මෙහෙම. ඊට පස්සේ ඵල තියෙනවා මෙහෙම. හරි. එතකොට තාප අවශෝෂණය තාපය උරා ගන්නවා නම් තාපය ලබා ගන්නවා නම් උරා ගන්නවා නම් මේ දෙන්නගේ ශක්තිය වැඩි කාගේ වෙන්නද? ප්‍රතික්‍රියකවලද ඵලවලද? ඔව් ඵලවල ශක්තිය වැඩි. නේ? එතකොට ප්‍රතික්‍රියකවලට තාපය උරා ගන්නවා. අනිවාර්යෙන් මේ පැත්තට තමයි අපි තාපය දාන්න ඕනේ. එතකොට මේකේ ශක්තිය එන්නේ මේ පැත්තට. මේක අපි තාපය කියලා දාමු. හරි තාපය. එතකොට තාපය උරා ගන්නවා ප්‍රතික්‍රියක තාපය උරාගෙන ඵල බවට පත් වෙනවා. ප්‍රතික්‍රියක තාපය උරාගෙන ඵල බවට පත් වෙනවා. එතකොට මම ඔකට උදාහරණයක් විදිහට ගත්තේ මේ සිට්‍රික් අම්ලයයි සෝඩියම් බයිකාබනේට් ප්‍රතික්‍රියාව. සිට්‍රික් අම්ලය සිට්‍රික් අම්ලයයි සෝඩියම් බයිකාබනේට් ප්‍රතික්‍රියාව. සෝඩියම් බයිකාබනේට් සෝඩියම් බයිකාබනේට් ප්‍රතික්‍රියාව. එතකොට මේකෙන් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. හරි. ඊට පස්සේ ජලය හැදෙනවා. සෝඩියම් සිට්‍රේට් හැදෙනවා. සෝඩියම් සිට්‍රේට්. හරි. එතකොට මේ ඵල ටික මෙන්න මේවා ටික පොතේ සඳහන් වෙලා නැහැ. හරිද? මම ඔය දැම්මේ ඔය ටික මොකද ප්‍රතික්‍රියාවක් වුණාම ඵල ටිකත් අපි දැනගන්න එපා. ඒක නිසා තමයි ඔක දාලා තියෙන්නේ. නැත්නම් සෝඩියම් සිට්‍රේට් ජලය කාබන් ඩයොක්සයිඩ් මේකෙන් හැදෙනවා කියන එක පොතේ දක්වලා නැහැ. මෙන්න මේ ප්‍රතික්‍රියාව සිට්‍රික් අම්ලයයි සෝඩියම් බයිකාබනේට් ප්‍රතික්‍රියාවෙන් තාපය අවශෝෂණය වෙනවා කියන එක විතරයි දාලා තියෙන්නේ. මේක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියලා විතරයි දක්වලා තියෙන්නේ පොතේ. හරිද? ඒක නිසා මේ ඵල මතක තියාගැනීම අවශ්‍ය නැහැ. නිකන් අර ප්‍රතික්‍රියාවක් සම්පූර්ණ වෙන්න ඕන හින්දා තමයි මම මේක දාලා තියෙන්නේ. හරිද? ඒතකොට සාමාන්‍ය සිට්‍රික් අම්ලයේ සූත්‍රේවත් දාලා නැහැ පොතේ. හරි සිට්‍රික් අම්ලයේ සූත්‍රය එන්නේ මේ මෙහෙම C6යි H5යි O7යි ඔන්නෝම තමයි සිට්‍රික් අම්ලයේ සූත්‍රය. හරි. ඊට පස්සේ මුලට H3 H3C6H5O7 ඕක තමයි සිට්‍රික් අම්ලයේ සූත්‍රය. ඒක සෝඩියම් බයිකාබනේට් වල සූත්‍රය ගත්තොත් එහෙම එන්නේ HCO3. ඊට පස්සේ මේකෙන් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් ජලය ඒ කියන්නේ H2O ඊට පස්සේ සෝඩියම් සිට්‍රේට් එන්නේ ඊට පස්සේ මෙන්න මේ කැලේ තමයි සිට්‍රේට් කියන්නේ C6යි H5යි O7යි එන්නේ C6යි H5යි O7යි මේ වැඩක් නැහැ හරිද මේවත් මතක තියාගන්න උත්සාහ කරන්න එපා මම මේ නිකන් තියෙන හින්දා මෙන්න මේ වගේ සූත්‍ර ටික ලියුවේ එහෙම වැඩක් නැහැ ඔය මතක තියාගන්න අවශ්‍ය නැහැ හරිද ඒතකොට ආඩුව තරමේ මේ ටිකවත් මතක තියාගන්න අවශ්‍ය නැහැ මේ ප්‍රතික්‍රියාව ඔයාලා මතක තියාගන්න ඕනේ මෙන්න මේ ප්‍රතික්‍රියාව සිට්‍රික් අම්ලයයි සෝඩියම් බයිකාබනේට් කියන ප්‍රතික්‍රියාව මේ දෙන්න ප්‍රතික්‍රියා කරන මේ ප්‍රතික්‍රියාවේදී තාපය අවශෝෂණය වෙනවා කියන එක විතරයි ඔයාලා මතක තියාගන්න ඕනේ. හරිද? ඔයාලා එකයි මතක තියාගන්න ඕනේ වෙන කිසිම දෙයක් මතක තියාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒතර අපි මේක ශක්ති සටහනක ඇන්දොත් එහෙම මෙන්න මේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ශක්ති සටහනක ඇන්දොත් එහෙම මෙහෙම ශක්තිය දැක්වුවාම හරි මම මෙන්න මෙතනින් දානවා ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියාවට භාජනය වෙන කට්ටිය මෙයාලා ඊට පස්සේ මෙතනින් දානවා 1 2 කොතෙන්ට දෙන්න ඕනේ ඵල ප්‍රභාෂ ඔව් ප්‍රභාෂ මොකද කියන්නේ
මොකක්ද මට හරියට වුණේ? මෙහෙම ශක්ති සටහනක දක්වපුවාම මේ වගේ එකක්. මේවා තාප අවශෝෂකනේ. තාප අවශෝෂක. මේ වගේ එකක් ශක්ති සටහනක දැක්වුවාම ප්‍රතික්‍රියක දානවා මම මෙතෙන්ට. ඒතර ඵල එන්න ඕනේ මෙතෙන්ටද මෙතෙන්ටද? උඩට ඔව් දෙවෙනි එක නේ. මොකද තාපය අවශෝෂණය කර ගන්න ඕනේ උරා ගන්නවා තාපය. තාපය උරා ගන්නවා. ඒක නිසා මෙතෙන්ට ඵල කියන එක දාලා වැඩක් නැහැ මේ. මෙතන දැම්මොත් වැරදි. තාපය උරා ගන්න නිසා ඵලවල ශක්තිය වැඩි. ඒ කියන්නේ මෙහෙම තමයි එන්න ඕනේ ශක්ති සටහන. ඒතර ඊතලේ එන්න ඕනේ යට ඉඳන් උඩට. මෙහෙම තමයි ඊතලේ එන්න ඕනේ. ඔය තාප රසායනය කියන්නේ පොඩි පාඩමක් වුණාට සාමාන්‍යයෙන් ඔය රචනා ප්‍රශ්නවල භාගයක් විතර සමහර විට මේ පාඩමෙන් අහනවා. අහනකොට අහන අනිවාර්යම එකක් තමයි මෙන්න මේ ශක්ති සටහනකින් නිරූපණය කරන්න කියන්නේ. ශක්ති සටහනකින් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් නිරූපණය කරන්න. හරි ලේසිනේ. හරි ලේසි වැඩක් කියන්නේ. ඒතර මේ දෙකයි මතක තියාගන්න තියෙන්නේ. තාප දායක ප්‍රතික්‍රියාවක ශක්ති සටහනයි තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ශක්ති සටහනයි මතක තියාගන්න ඕනේ. එතකොට මෙහෙම ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මේකෙන් තාපයක් පිට වෙලා යනවා. හරි. එතකොට ඔයාලට මෙන්න මේක නම් පොතේ දීලත් නැහැ. මම නිකන් මේ දාලා තියෙන මේ අර ප්‍රස්තාර දෙකක් තියෙන නිසා මේකේ අර දීලා තියෙන ප්‍රතික්‍රියාව. සෝඩියම් සිට්‍රේට් සෝඩියම් බයිකාබනේට් අතර ප්‍රතික්‍රියාවේ මෙන්න මේ ප්‍රතික්‍රියක සහ ඵල. එතකොට මේකේ ප්‍රතික්‍රියක විදිහට එන්න ඕනේ. මම මේක මකලා පෙන්නන්න. මේ තියෙන්නේ සෝඩියම් සිට්‍රේට් ධන සෝඩියම් සිට්‍රේට් නෙවෙයි සිට්‍රික් අම්ලයයි සෝඩියම් බයිකාබනේට්. සිට්‍රික් අම්ලයයි සෝඩියම් බයිකාබනේට්. සෝඩියම් බයිකාබනේට්. ඊට පස්සේ මේකේ තාප අවශෝෂක නිසා මෙන්න මේ උඩින් තමයි අපි ඵල ටික ලියන්න ඕනේ උඩින්. එතකොට හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා, ජලය හැදෙනවා, ඊට පස්සේ සෝඩියම් සිට්‍රේට් හැදෙනවා. සෝඩියම් සිට්‍රේට් හැදෙනවා. එතකොට මේක අපි ඊතලේ දාන්නේ මෙන්න මෙහෙම උඩට. එතකොට මේකෙන් තාපය පිට වෙනවා කියන එක මෙහෙම දක්වන්න. ශක්තිය. තාප. ඔන්න ඔහම දක්වන්න. එතකොට මේකෙදි මේ තාපය පිට වෙනවා. තාපය පිට වෙන්න නිසා තාපය පිට වෙනවා තාපය උරා ගන්නවා. තාපය උරා ගන්නවා. එතකොට නෑ මේක ඊතලේ ඉන්න අනිත් පැත්තට. හරිද? මේක ඊතලේ ඉන්න අනිත් පැත්තට. මොකද තාපය උරා ගන්නනේ. උරා ගන්න නිසා මේක ඊතලේ මෙන්න මෙහෙම තමයි එන්න ඕනේ. තාපය උරා ගන්න. හරි? තාපය උරා ගන්න නිසා ඊතලේ අනිත් පැත්තට එන්න ඕනේ. හරි. එතකොට මේක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් නිසා තමයි ඔන්න ඔය ටික තියෙන්නේ. එතකොට ඔන්න ඔච්චර තමයි අපිට තාප අවශෝෂක ප්‍රතික්‍රියා ගැන කතා කරන්න තියෙන්නේ. දැන් ඒකේ නෝට් එකත් අපි ලියාගමු. එතකොට සර් අතන අර දාපු විතරේ ශක්තිය උරා ගනී කියලා නේද එන්න ඕනේ. ඔව් අපි ඒක ලියාගමු. ඒක තමයි එන්න ඕනේ. තාපය අවශෝෂණය කරගනිමින් සිදුවන ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියා ලෙස හැඳින්වේ. ඊට පස්සේ ඒක යටතේ ලියාගමු මෙහෙම. ඉස්සලම පොදු ප්‍රතික්‍රියාව ලියාගමු. තාපය ධන ප්‍රතික්‍රියක ඵල. ඊට පස්සේ තාපය අවශෝෂණය හේතුවෙන් තාපය අවශෝෂණය හේතුවෙන් ප්‍රතික්‍රියක සතු ශක්තියට වඩා
වඩා ඵල සතු ශක්තිය වැඩි. ඔයාලට තාම අර විදියට ඉස්කෝලේ තියෙන්නේ මේ ගැහැණු ළමයි පිරිමිලා වෙන වෙනද? නෑ සර් ඔක්කොම එකට ආය. හැමදාම තියෙනවා. අද එතකොට නදීව ඉස්කෝලේ ගියේ නැහැ. නෑ අද ගියේ. හරි. එතකොට අපි ඊළඟ පිටුවට ගියොත් එහෙම ඊළඟ පිටුවේ තියෙනවා අර ශක්ති සටහන. ඒක අපි ලියමු මෙහෙම. ලියලියර නැත්තම් කියන්නේ අපෝ දාන්න. ශක්ති මට්ටම් සටහනකින් නිරූපණය කිරීමේදී මේ කියන්නේ හරි සර්. ඊට පස්සේ ශක්ති සටහනක් මගින් නිරූපණය කියනකොට මේකේ අපි ලියන්න ඕනේ අර විදිහම ශක්ති සටහනක් අඳින්න ඕනේ. එතකොට මේකේ පහලින් එන්න ඕනේ ප්‍රතික්‍රිය. ඊට පස්සේ ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියා කරලා ඵල නිපද වෙනවා. එතකොට ඵලවල ශක්තිය වැඩි නිසා අපි මේක උඩට ඊතලයක් දානවා. ශක්තිය වැඩි වෙලා. ඵල. ඊට පස්සේ මේකෙදී ශක්තිය අවශෝෂණය කරගන්න නිසා අපිට මෙන්න මෙහෙම ඊතලයක් දාන්න වෙනවා මේකට. ඊට පස්සේ ඒක යටතේ ඒකෙන් ලියා ගන්න ඕනේ මෙහෙම ශක්තිය අවශෝෂණය. හරි. එතකොට මේකෙදි මම මේ පැත්තේ අරන් තියෙන්නේ මෙන්න මේක ඔයාලගේ පොතේ තියෙන එකක් නෙවෙයි. ඒක එතකොට මේකේ මේ ශක්තිය කියලා දාන්න ඕනේ ශක්තිය. මේ ඊතලෙන් දක්වන්නේ ශක්තිය. මේ ප්‍රස්ථාරයේ ඊතලෙන් දක්වන්නේ ශක්තිය. එතකොට මේ අනික් ප්‍රස්ථාරයේ ඔයාලගේ පොතේ තියෙන එකක් නෙවෙයි. අපි ඒකට කමන්නේ අරකෙත් ලියපු නිසා මේකෙත් ලියාගමු. හරි. එතකොට මේකේ අපිට දීලා තියෙන උදාහරණ තමයි සිට්‍රික් අම්ලය සහ සෝඩියම් බයිකාබනේට් ප්‍රතික්‍රියාව. හරි. එතකොට මේකේ අපි මෙතන ලියන්න ඕනේ සිට්‍රික් අම්ලයයි සිට්‍රික් අම්ලය සිට්‍රික් අම්ලය සෝඩියම් බයිකාබනේට් අපි ඒක සංකේතයෙන්ම ලියාගමු. මොකද එතන ඉඩ මදි වෙනවා. සෝඩියම් බයිකාබනේට් NaHCO3 සෝඩියම් බයිකාබනේට්. ඊට පස්සේ මේකේ ඵල විදියට එන්නේ කාබන් ඩයොක්සයිඩ් ඊට පස්සේ ජලය සෝඩියම් සිට්‍රේට් සිට්‍රේට් සියන්න අල්ටයන්. එතකොට මේකෙන් තාපය අවශෝෂණය කරගන්න නිසා මෙහෙම ඉහළට ඊතලයක් දාන්න ඕනේ. ඊට පස්සේ මේක තාප අවශෝෂණය ප්‍රතික්‍රියාවක් නිසා තාපය උරා ගන්නවා කියලා පෙන්නන්න මෙන්න මෙහෙම ඊතලයක් දාන්න. ශක්ති අවශෝෂණය ඊට පස්සේ යටින් අපි උදාහරණයක් කියලා උදාහරණ කියලා දාලා යාර ප්‍රතික්‍රියාවම ලියාගමු. සිට්‍රික් අම්ලය වෙන මොකුත් යට ලියන්නේ නැහැ. මේකේ මේ සිට්‍රික් අම්ලය කියන එකට අපි ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට ලියන්නත් පුළුවන්. ඒ වුණාට පොතේ ලියලා තියෙන්නේ නම් මේ විදිහට නෙවෙයි.
හරි පොතේ ලියලා තියෙන්නේ සිට්‍රික් අම්ලය ධන සෝඩියම් බයිකාබනේට් සෝඩියම් බයිකාබනේට් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් H2O ධන සෝඩියම් සිට්‍රේට් හරි එතකොට මේ ඔයාලා මෙන්න මේවා මතක තියාගන්න අවශ්‍ය නැහැ මෙන්න මේක මතක තියාගෙන මේ කියවන්න උත්සාහ කරන්න එපා නිකන් අර එතෙන්ද නිකන් අර අඩුපාඩුවක් වගේ හින්දා තමයි මම ඔක දාලා තියෙන්නේ හරි ඒකයි මෙන්න මේ ප්‍රතික්‍රියාව මතක තියාගන්න උත්සාහ කරන්නත් එපා මතක තියාගන්න මෙන්න මේක මතක තියාගන්න මෙන්න මේ දෙන්න ප්‍රතික්‍රියා කිරීම කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියන එක මතක තියාගන්න ඊට පස්සේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ශක්ති සටහනක් අඳින විදිහ මතක තියාගන්න ඊට පස්සේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද කියන එක මතක තියාගන්න හරි දැන් ඊට පස්සේ තමයි පොඩි ගාණක් හදන්න තියෙන්නේ අර නදීප අහපු ප්‍රශ්නෙට උත්තරෙත් ඕකේ නැවත සැරයක් තියෙනවා ආයෙ සැරයක් ඕකේ තියෙනවා බලන්නකෝ ඔක ලියන්නකෝ හරි මේ මොනවද මේ සිට්‍රික් ඇසිඩ් කියලා කියන්නේ මොනවද හරි දෙහියුෂද ඔව් දෙහියුෂ මම මේ නිකන් අහන්න සෝඩියම් ඉතින් මේක තේරෙන්නත් ඕනේ හැබැයි මේ එකපාරට මෙහෙම එකක් අහපුවාම සමහරට තේරෙන්නේ නැතිවි සෝඩියම් සිට්‍රේට් කියලා කියන්නේ ආම්ලිකද බාෂ්මිකද නිකන් මේ වෙනම පාඩමක එකක් මම මේ අහන්නේ. ඒක බාෂ්මිකයිනේ. ඒ මොකද එහෙම කියන්න හේතුව? හරි ඒක හරි උත්තරේ. මොකද්ද හේතුව? සෝඩියම් සිට්‍රේට් කියන්නේ මෙතන මේ සෝඩියම් සිට්‍රේට් හැදෙන්න පුළුවන් මෙන්න මෙහෙමනේ මෙතන. සෝඩියම් සිට්‍රේට් හැදෙන්න පුළුවන් මෙහෙම. මේ හම්බෙච්ච ගමන් ඕවා ඉගෙන ගන්න එක හොඳයි දැන් විභාගේ ළඟයිනේ කොහෙන් හරි දේවල් ටිකක් අල්ල ගන්න තමයි ඕනේ. එතකොට මේ සිට්‍රික් අම්ලයයි උතන තියෙන සෝඩියම් බයිකාබනේට් නේ මම සිට්‍රික් අම්ලයත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට හැදෙනවා සෝඩියම් සිට්‍රේටුයි සහ ජලය. එතන මේක ආම්ලිකද බාෂ්මිකද කියලා අහන්නේ. සෝඩියම් සිට්‍රේට් කියන එක න ආම්ලිකද බාෂ්මිකද? මේක අබාෂ්මිකයි කියලා කිව්වා මේ කවුද මේ? කවුද කිව්වේ මේ? මම කිව්වේ. ඔව් මලීෂ. එතන ඇයි බාෂ්මික වෙන්නේ කියන එක කාට හරි කියන්න පුළුවන්ද? මේක අම්ලය මේක අම්ල බාෂ්ම ප්‍රතික්‍රියාවක් නෙමෙයි මේවට අපි කියන්නේ උදාසීනීකරණ ප්‍රතික්‍රියා කියලා. අම්ලයක් සහ බාෂ්මයක් අතර ප්‍රතික්‍රියාව. මේක අම්ලයක් කියලා කෙලින්ම කියලා තියෙනවානේ. හරිද? එතකොට මේක ඔයාලා බලන්න ඕනේ මෙයා ප්‍රබල අම්ලයක්ද දුබල අම්ලයක්ද? සිට්‍රික් අම්ලය. දැන් ටිකට් ඉස්සර ඔබට උත්තරේ මොකද? දුබල අම්ලයක්. ඔව් දුබල අම්ලයක්. දෙහි උසවල තියනවා කියන්නේ අපි දෙහි කණ්ඩත් ගන්නනේ ප්‍රබල අම්ල කණ්ඩ බෑනේ අපිට.
කියන්නේ මෙයා අනිවාර්යෙන් දුබල අම්ල. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල වාෂ්පයක්ද දුබල වාෂ්පයක්ද? ප්‍රබල වාෂ්පයක්. විද්‍යාගාරයේ තියෙන ප්‍රබලම භාෂ්මයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භාෂ්ම. ප්‍රබල භාෂ්මයක් සහ දුබල අම්ලයක් ප්‍රතික්‍රියා කරලා හැදෙන මේක ලවණයක්. මේක ලවණයක්. ඒතර මෙයාගේ තියෙන්න පුළුවන් කාගේ ගතියද වැඩිපුර? ප්‍රබලයා කවුද? ඔව් භාෂ්මේනේ ප්‍රබලයා නේද? ප්‍රබලයාගේ ගතිගුණ තමයි අරයට තියෙන්න ඕනේ. හරි ප්‍රබලයාගේ ගතිගුණ තමයි මෙයාට එන්න ඕනේ. ඒතර මෙයා මේ ලවණයක් ඒ වුණාට මෙයා පොඩ්ඩක් භාෂ්මික ලවණය. භාෂ්මික ලවණය. හරි. ඒතර අන්න විදිහට මේ ඉස්සලා තේරුම් ගන්න ඕනේ මේ සෝඩියම් සිට්‍රේට් කියන එක නා හැදෙන්න පුළුවන් කොහොමද කියලා. මේ ලවණයක් හැදෙන්නේ අනිවාර්යෙන් අම්ල භාෂ්ම ප්‍රතික්‍රියා කරලා. එතකොට අම්ලය වෙන්නේ මොකද්ද? භාෂ්මය වෙන්නේ මොකද්ද? කවුද ප්‍රබල? ඒතර ප්‍රබලයාගේ ලක්ෂණ තමයි මෙතෙන්ට එන්නේ. දෙන්නම ප්‍රබලයි නම් මෙයාට ආම්ලික ලක්ෂණවත් භාෂ්මික ලක්ෂණවත් එන්නේ නැහැ. එයා උදාසීනයි. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරොත් සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා ලුණු. ඒතකොට එයා ආම්ලිකත් නැහැ භාෂ්මිකත් නැහැ. මොකද දෙන්නම ප්‍රබල අම්ල ප්‍රබල භාෂ්ම නිසා. හරි. ඒක මම නිකන් කිව්වේ ඔතෙන්දි පොඩ්ඩක් මට මතක් වෙච්ච නිසා ඒ වගේ දේවල් නිකන් ගොඩනගා ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟ අපි යමු ඊළඟ කොටසට. මේකේ තියෙන පොඩි ගාණක් හදන්න. බලන්න කියවලා මේක. රසායනික ප්‍රතික්‍රියාවකදී සිදුවන ශක්ති විපර්යාසය ප්‍රමාණාත්මකව සෙවීම. හරි. එතන මේකේ කියලා තියෙනවා බලන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 50ක් ගන්නවා. හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 50කුත් ගන්නවා. දැන් මෙතන අම්ලයක් සහ භාෂ්මයක් නේ තියෙන්නේ. එතන මේක අනිවාර්යෙන් ප්‍රතික්‍රියා කරනකොට තාපය පිට වෙනවා. පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙනවා. එතන මේක තාපදායක ප්‍රතික්‍රියාවක් අනිවාර්යයි. හරි. එතන උෂ්ණත්වමානය ආධාරයෙන් එම ද්‍රාවණ දෙකේ ආරම්භක උෂ්ණත්වය මැන සටහන් කරගන්න. හරි. එතකොට ආරම්භක උෂ්ණත්වය මැනගෙන සටහන් කරගන්න ඕනේ. ඊළඟට භස්ම ද්‍රාවණයේ උෂ්ණත්වය මැනීමෙන් පසු අම්ල ද්‍රාවණයේ උෂ්ණත්වය මැනීමට පෙර උෂ්ණත්වමානය සෝදා ගන්න. හරි. එතකොට මේකෙදි මේ ඒකනේ දැන් මේ අම්ල මිලිලිටර 50ක් ගන්නවා. මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මයෙන් මිලිලිටර 50ක් ගන්නවා. මේකෙන් මිලිලිටර 50ක් ගන්නවා. එතකොට මේ දෙන්නගේ වෙන වෙනම උෂ්ණත්වය මනින්න කියලා කියනවා. මේ දෙන්නගේ වෙන වෙනම උෂ්ණත්වය මැන ගන්න ඕනලු මුලින්. එතකොට උෂ්ණත්වය වෙන වෙනම මැන ගන්නකොට සමහර වෙලාවට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාමාන්‍යයෙන් උෂ්ණත්වය හයිඩ්‍රොක්ලෝරික් ආම්ලයට වඩා චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. එහෙම වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම හිතන්න මෙයාගේ 50යි සෙල්සියස් තිබුණා කියලා. එතකොට මෙයාගේ 30යි සෙල්සියස් තිබුණා කියලා. එතකොට අපි ද්‍රාවණයේ උෂ්ණත්වයේ විදිහට ගන්නෙ මෙන්න මේ දෙන්නගේම මැද උෂ්ණත්වය 40යි සෙල්සියස් කියලා. ආරම්භක උෂ්ණත්වය 40යි සෙල්සියස් අංශක කියලා තමයි ගන්න. ඒ කියන්නේ මේ දෙන්නගේ මැද උෂ්ණත්වයක් ගන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඊළඟට කියනවා භස්ම ද්‍රාවණයේ උෂ්ණත්වය මැනි ගැනීමෙන් පසු අම්ල ද්‍රාවණයේ උෂ්ණත්වය මැනීමට පෙර උෂ්ණත්වමානය සෝදා ගන්න. මේ භස්මයට උෂ්ණත්වමානය දාලා අම්ලයට උෂ්ණත්වමානය දානකොට පොඩ්ඩක් හොදා ගන්න කියලා කියනවා. හොදන්න කියලා කියනවා. ඒ හේතුව මොකක්ද ඒකට? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයක් කියන්නේ ඒක අම්ලයක් එක්කම ඉක්මනට ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරන්න පුළුවන් නේ. ප්‍රතික්‍රියා කරලා එතකොට උෂ්ණත්වය වැඩි වෙන්නත් පුළුවන්. ඒක නිසා මේ ප්‍රතික්‍රියාව අර අපිට අවශ්‍ය වේලාවට කලින් සිද්ධ වෙනවා එහෙම වුණොත්. අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න අපිට ඕනලාට වෙන්න ඕනේ. දැන් මෙතන අපි උෂ්ණත්වමානය හොදන්න නැතුව දැම්මොත් එහෙම ප්‍රතික්‍රියාව එතන සිද්ධ වෙලා උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අපි වෙන වෙනම උෂ්ණත්වය මැන ගන්න ඕනේ. වෙන වෙනම මනිනකොට අර වැඩිත් කරන්න ඕනේ. ඒ කියන්නේ උෂ්ණත්වමානය හොදා ගන්න. ඊළඟට දැන් ද්‍රාවණ දෙක පොලිස්ටරීන් කෝපයකට තමයි වීදුරු කූරෙන් කලතා ලැබෙන උපරිම උෂ්ණත්වය සටහන් කරගන්න. ඊට පස්සේ මේක දානවා මෙන්න මේගේ පොලිස්ටරීන් කෝපයකට. පොලිස්ටරීන් කෝපයක් කියලා කියන්නේ සාමාන්‍ය නිකන් අර ඔය මේ කඩවල තියෙන අය කෝප්ප ගන්න. ඒ කෝප්පයක් අරගෙන ඒකට දාලා මිශ්‍ර කරන්න කියලා කියනවා. ඊට පස්සේ මෙතනින් කිරලැබයකින් වහනවා පරිවාරක පියන. පරිවාරක පියනකින් උඩින් වහනවා. මේ තියෙන පරිවාරක පියන. එතන මෙතන පොලිස්ටරීන් කෝප දෙකක් තියෙනවා නේ. දෙකක් දාලා තියෙනවා. මොකද තාපය හානි වීම වළක්වන්න. හරි. ඕකට හොඳම උපකරණයක් තියෙනවා විද්‍යාගාරේ කැලරි මීටරේ කියන. කැලරි මීටරේ. හරි. මේකේ හොඳටම වැඩේ කරන්න පුළුවන්. ඒකේ උෂ්ණත්වමානය දාන්න කොටසක් තියෙනවා. කැලලක් තියෙනවා.
ඊට පස්සේ වීදුරු කූරක් දාන්න කෑල්ලක් තියෙනවා. වීදුරු කූරක් නෙවෙයි ඒකේ තියෙනවා පොඩි මන්තයක් වගේ එකක්. ඒක නිකන් හොලවනකොට කලවම් වෙනවා නිකන්. හරි? ඒතර ඒ වගේ එකකුත් තියෙනවා. ඒතර මේ විදිහට මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න ඕනේ. එතකොට හොඳම එක තමයි මේකට කැලරිමීටර්. ඒ වුණාට මෙතන අරන් තියෙන්නේ කෝප්පයක්. හරි? නිකන් කෝප්පයක් තමයි අරන් තියෙන්නේ. ඊළඟට කියන බලන්න ආරම්භයේදී භස්ම සහ අම්ල ද්‍රාවණයේ උෂ්ණත්වය අසමාන නම් ආරම්භක උෂ්ණත්වය ලෙස ඒවායේ මධ්‍ය නාගයේ ගත යුතුයි. ඊට පස්සේ මිශ්‍ර කිරීමට යොදා ගන්න ලැබුවේ තනුක ද්‍රාවණ බැවින් මිශ්‍රණයේ විශිෂ්ට තාපධාරිතාවය ජලයේ විශිෂ්ට තාපධාරිතාවයට සමානයයිද මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයයිද උපකල්පනය කරනු ලැබේ. මෙන්න මේක හරි වැදගත්. හරිද? ඒතර අපිට තාප විපර්යාසයක් බලනවා නම් තාපයේ විපර්යාසයක් බලනවා නම් අපි අර සමීකරණය දාන්න ඕනේ. අපි Q සමානයි mc θ. හරි? mc θ දාන්න ඕනේ. එතකොට මේකේ ස්කන්ධය හොයා ගන්න ඕනේ. මේකේ විශිෂ්ට තාපධාරිතාවය හොයා ගන්න ඕනේ. එතකොට මේක ජලයට ගොඩක් සමාන නිසා මේකට ජලයේ ඝනත්වය ගන්නත් පුළුවන් කියනවා. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය ගන්නත් පුළුවන් කියලා කියනවා. එතකොට අපි උෂ්ණත්ව වෙනසක් දන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 10ක් කියලා දීලා තියෙනවා. මේකෙන් පිට වෙච්ච තාප ප්‍රමාණය හොයා ගන්න පුළුවන්. හරි? එතකොට මේකෙදි මෙහෙමයි සිද්ධ වෙන්නේ වැඩි. මෙතන ප්‍රතික්‍රියාව වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ල. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. sodium hydroxide hydrochloric අම්ල. ඒක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා sodium chloride උයි H2O ජලයයි හැදෙනවා. එතන මේ ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාවක්. තාපය පිට වෙනවා. තාපය පිට වෙන ප්‍රතික්‍රියාවක්. එතන මේ ප්‍රතික්‍රියාවේදී පිට වෙන තාප ප්‍රමාණය තමයි අපි හොයන්නේ. පිට වෙන තාප ප්‍රමාණය හොයන්නේ. එතන මෙන්න මේ දෙන්නගේ උෂ්ණත්වය වෙන වෙනම අපි මැන ගන්නවා. සෙල්සියස් අංශක අපි හිතමු 30යි කියලා. මෙයාගේ ආවේ 30යි. මෙයාගේ ආවේ 50යි. එහෙම આવොත් මේ දෙන්නගේ උෂ්ණත්වයේ මැදාගයක් අපි ගන්න ඕනේ 40යි සෙල්සියස් කියලා ගන්නවා. ඊට පස්සේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණාන් පස්සේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඉවරුණාන් පස්සේ ඒ උෂ්ණත්වයත් මැන ගන්නවා. අපි හිතමු සෙල්සියස් අංශක 50ට උෂ්ණත්වය වැඩි වුණා. ඒතර ඒ උෂ්ණත්වය ගන්න ඕනේ. මොකද අපි උෂ්ණත්ව වෙනසක් හොයා ගන්න ඕනේ. උෂ්ණත්ව වෙනසක් හොයාගත්තාම තමයි අපිට අර කොච්චර තාප ප්‍රමාණයක් පිට වෙලාද කියලා බලන්න පුළුවන් වෙන්නේ. හරි? ඊට පස්සේ මෙයාගෙන් මිලිලීටර 50ක් ගන්නවා කියනවා. මෙයාගෙන් මිලිලීටර 50ක් ගන්නවා කියලා කියනවා. ඒතර මුළු පරිමාව වෙන්නේ 100යි මිලිලීටර. මිලිලීටර 100යි. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර වලින් ගත්තොත් කීයද මේක? මුළු පරිමාව. සජිදු මිලිලීටර සජිදු ඉන්නවද? ඉන්නවා. මිලිලීටර වලින් ගත්තොත් මිලිලීටර 100යි ඝන සෙන්ටිමීටර වලින් ගත්තොත් කීයද මේ? ඒත් 100යි. ඔව් 100යි ඝන සෙන්ටිමීටර. 100යි ඝන සෙන්ටිමීටර. හරි? එතකොට මේ පරිමාව ඝන සෙන්ටිමීටර 100යි. ඊට පස්සේ අපි මේකේ ස්කන්ධය හොයා ගන්න ඕනේ. දැන් අපි ජලයේ ඝනත්වය මේකේ දන්නවා. ජලයේ ඝනත්වය අපි දැනගෙන ඉන්න ඕනේ. ජලයේ ඝනත්වය මේකට අර ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් ගත්තොත් වැඩි වර්ධිනවා. ඒක නිසා අපි ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් ගමු. ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. ඒක නිසා මේක අපි ලේසියට තමයි ඝන සෙන්ටිමීටර ග්‍රෑම් වලින් ගත්තේ. ඝන සෙන්ටිමීටර ග්‍රෑම් වලින් ගත්තොත් එකක් තමයි එන්නේ. ජලයේ ඝනත්වය. ඒතර අපි අර සමීකරණයට දාලා ඝනත්වය සමානයි m බෙදීම v කියන එක. ස්කන්ධ බෙදීම පරිමාව කියන එකෙන් ස්කන්ධය හොයා ගන්න ඕනේ. ඒතර අපි ජලයේ දැන් මෙතන භාවිතා කරලා තියෙන මුළු ස්කන්ධය හොයා ගන්න පුළුවන් එහෙම. ඒතර m සමානයි ඝනත්වය ගුණ කිරීම පරිමාව. ඝනත්වය වෙන්නේ මෙතන 100යි ඝන සෙන්ටිමීටර. ඊට පස්සේ ඝනත්වය වෙන්නේ මේ 1යි පරිමාව 100යි. ඒක නිසා මෙතන එනවා අන්තිමේට 100යි ග්‍රෑම් කියන. කිලෝග්‍රෑම් වලින් ගත්තොත් 0.1යි කිලෝග්‍රෑම්. ඔන්නෝම තමයි ඒකේ ස්කන්ධය. ඒතර අපි ස්කන්ධය දන්නවා.
උෂ්ණත්ව වෙනස දන්නවා. මොකද මෙතන සෙල්සියස් අංශක 10 කියලා දීලා තියෙනවා. උෂ්ණත්ව වෙනස දන්නවා. අර මෙයාගේ විශිෂ්ට තාප ධාරිතාවය වෙනුවට ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය ගන්න කියනවා. එහෙනම් C වෙන්නේ 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට එහෙම නැත්නම් කෙල්විනයට කියලා ගන්න. කෙල්විනයට. ඒතර අපි මේ තුනම දන්නවා. M දන්නවා, C දන්නවා, T දන්නවා. ඒතර Q සමානයි MC T දාලා ගාන හදන්න තියෙනවා. හරි. අපි මේක මම ඔය හදන විදිහට මේක ලියන්න. ඊට පස්සේ අපි ඒක පොතේ ලියාගන්න. ඔයාලගේ ටියුට් එකේ ලියාගන්න. හරි. ඒතර මේකෙදි මේ ඔයාලා මතක තියාගන්න ඕනේ තමයි මේ කරන උපකල්පන. උපකල්පන මතක තියාගන්න ඕනේ. උපකල්පන විදිහට අපි ගන්නවා මේකේ මිශ්‍ර කිරීමට යොදාගත් ලැබුවේ තනුක ද්‍රාවණ බැවින් මිශ්‍රණයේ විශිෂ්ට තාප ධාරිතාවය ජලයේ විශිෂ්ට තාප ධාරිතාවයට සමානයි. අන්න ඒක එක උපකල්පනය. හරි. අන්නේ උපකල්පනය මතක තියාගන්න ඕනේ. ඒතර ජලයේ ඝනත්වයටත් සමානයි. මේකේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි. අන්නේ උපකල්පන මතක තියාගන්න ඕනේ. ඒතර අපි ඒක මෙහෙම ලියමු. මෙතන අපි ලියන්න ඕනේ ජලයේ විශිෂ්ට තාප ධාරිතාව ඉස්සෙල්ලම ලියන්න. ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය. හරි. ඒතර මේක අපි වරහන් ඇතුලේ දාමු C කියලා. ඔය C කියලා කියන්නේ ඒකනේ C. සමානයි 4200යි. ඒක කොහෙද දීලා නැහැ. ඒක අපි ලියා ගන්න ඕන. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. හරි. ඊළඟට දෙන්න ඕනේ මේකේ තොරතුරක් තමයි ජලයේ ඝනත්වය. ජලයේ ඝනත්වය. ජලයේ ඝනත්වය. ඒතර ජලයේ ඝනත්වය අපි රෝ කියලා ගමු. සමානයි 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. ඒතර ඔන්න ඔය තොරතුරු දෙක දෙන්න ඕනේ මේකේ. ඒතර ඔය තොරතුරු දෙක දුන්නාම අපිට පුළුවන් ජලයේ මේකේ ස්කන්ධය ඉස්සෙල්ලම හොයාගන්න. ඉස්සෙල්ලම හොයාගන්න ඕනේ මේකේ ස්කන්ධය. ස්කන්ධය පැත්තකින් හොයමු මෙන්න මෙහෙම ඉරක් ගහලා. මේ පැත්තේ හොයමු ස්කන්ධය. ස්කන්ධය සෙවීම. එතකොට අපිට අර සමීකරණය ගන්න පුළුවන් රෝ ඒ කියන්නේ ඝනත්වය සමානයි m බෙදීම v කියන සමීකරණය. එතකොට v එක පැත්තක තනි කරගත්තාම v නෙමෙයි sorry m එක පැත්තක තනි කරගත්තාම m සමානයි රෝ ගුණ කිරීම v කියලා එනවා. එතකොට රෝ වෙන්නේ මෙතන 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට. මෙතන 3 එන්න ඕනේ. ඝන සෙන්ටිමීටරනේ. ඝන සෙන්ටිමීටර කියවම 3 ඉලක්කම එන්න. ඊට පස්සේ ඒක ගුණ කරන්න ඕනේ. v වල අගය අපි ගත්තා මෙතන 50යි 50යි 100යි ඝන සෙන්ටිමීටර. 100යි ඝන සෙන්ටිමීටර. එතන උත්තරේ එනවා 100යි ග්‍රෑම් කියලා. ඒක 0.1 කිලෝග්‍රෑම් කියලා ගන්නත් ඕනද? ඔව් අනිවාර්යෙන් කිලෝග්‍රෑම් කරන්න ඕනේ. මොකද අපි Q සමාන MC T ට දානකොට ඒවා කිලෝග්‍රෑම් වලින් තමයි ගන්න ඕනේ. හරි. ඒතර මේකේ ග්‍රෑම් 100යි සමානයි 0.1 කිලෝග්‍රෑම්. ඔන්නම ගන්න ඕනේ. හරි. ඒතර අපි ස්කන්ධය හොයාගත්තා. අපි දැන් දන්නවා M දන්නවා 0.1 කිලෝග්‍රෑම්. ඊට පස්සේ C දන්නවා 4200යි කිලෝග්‍රෑමයට sorry කිලෝග්‍රෑමයට නෙවෙයි ඉස්සෙල්ලාම එන්න ඕනේ ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට එහෙම නැත්නම් කෙල්විනට ඔය දෙකෙන්ම කියන්න පුළුවන්. ඊට පස්සේ t ට දන්නවා අපි t ට කෙලින්ම දීලා තියෙනවා මේකේ. කීයද t ට සෙල්සියස් අංශක 10.
ඔව් 10ක් වැඩි වෙලා කියලා තියෙන්නේ 10යි සෙල්සියස් එහෙම ගන්න පුළුවන් කෙල්වින් කියලා ගන්නත් පුළුවන් හරි ඊළඟට මේකේ අපි ඊට පස්සේ Q සමානයි mc θ කියන සමීකරණයට දානවා Q සමානයි mc θ උත්තරේ කියන්න බලන්න හරි ලේසි උත්තරයක් එන්නේ හිතෙන්ම හදලා දැම්මේ කො නදීප කවිස්ක සචින් දැක්කේවත් නැහැ මම ප්‍රභාෂ එෂාන් කිව්වේ කවුද මේ අපේ මෙයාද මේ සර් 4200ම දෙන්නේ ඔව්නේ 4200 උත්තරේ දෙන්නේ m කියලා කියන්නේ මෙතන ඔව් ප්‍රභාෂ හරි m මෙතන වෙන්නේ 0.1 කිලෝග්‍රෑම් හරි ඊට පස්සේ c වෙන්නේ 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට ඊට පස්සේ θ වෙන්නේ 10යි සෙල්සියස් ඊට පස්සේ උත්තරේ වෙන්නේ මෙතන අර 10ට 0.1 කැපිලා යනවා මොකද 0.1 10න් ගුණ කරපුවාම එකක් වෙනවා ඒක නිසා 4200 එකෙන් වැඩි වෙන්නේ එතකොට 4200යි හාරදාස් 200යි මොනවද මලිෂ ජූල් හරි ඔච්චරයි පාඩම ඉච්චර දවස් අර පාඩම් කරලා නේ මේක අර කැලණි පාලෙන් නිකන් පොල්ලෙල්ලක් ගියා වගේ පාඩම ඉවරයි හරි එතන ඔච්චර තමයි පාඩමේ තියෙන්නේ හරි සරල පාඩමක් මේ ඊළඟ අපි යමු එහෙනම් අපේ අබායක් විතර කරන්න පුළුවන් වෙන්නේ අපි ඊළඟ පාඩමට යමු හයිඩ්‍රෝකාබන හා ඒවායේ ව්‍යුත්පන්න කියන අන්න නයිට් ක්ලාස් එක කොහොමදත් වැඩි ඇහැරවල තියන්නේ නැහැ මොකද හදිස්සියකුත් නැහැ නේ අපිට මේ පාඩම් ටික ඉවර කරගන්න පුළුවන් මේ ජනවාරි මාසේ ඉවර වෙන්න ඉස්සෙල්ලා ඒ නිසා මම 11යි කාලෙ විතර ඔයාලට නිදා ගන්න දෙනවා. හරි. එතන මේකේ තව පැය භාගයයි තියෙන්නේ. මේකේ ටිකක් දුරට අපිට කරගෙන යන්න පුළුවන්. හරි. බලන්න හයිඩ්‍රෝකාබන හා ඒවායේ ව්‍යුත්පන්න. හයිඩ්‍රෝකාබන කියපුවාම නවෙන්ම තේරෙනවානේ මේකේ මේ හයිඩ්‍රජන් සහ කාබන් තියෙන්නේ නේ හයිඩ්‍රජන් සහ කාබන් තමයි තියෙන්නේ. හයිඩ්‍රෝකාබන. එතන හයිඩ්‍රජන් සහ කාබන්. හරි. එතන මේ පාඩමේදී අපි කතා කරන්නේ මේ හයිඩ්‍රජන් සහ කාබන් තියෙන කට්ටිය ගැන විතරයි. හරි. එයාලා ගැන විතරයි. හැබැයි මේ හයිඩ්‍රජන් සහ කාබන් අඩංගු සමහර සංයෝගවල හයිඩ්‍රජන් පරමාණු අයින් වෙලා වෙන වෙන ඒවා සම්බන්ධ වෙනවා කියලා අන්න එහෙම පොඩ්ඩක් කතා කරනවා. එහෙම නැත්නම් අපි මේකේ හයිඩ්‍රජන් සහ කාබන් අඩංගු ඒවා ගැන තමයි කතා කරන්නේ. හරි. ඒත් මේ දවස්වල මේ හයිඩ්‍රෝකාබන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ. මොකද්ද හයිඩ්‍රෝකාබන? හයිඩ්‍රෝකාබන ආකාර දෙකක් ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? හයිඩ්‍රෝකාබන ආකාර දෙකක් නෙමෙයි. හයිඩ්‍රෝකාබන ඔක්කොම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා ලංකාවේ. උදාහරණයක් කිව්වොත් මොනවද ප්‍රශ්න තියෙන්නේ? කොහොරද? පොහොර හයිඩ්‍රෝකාබන නෙමෙයි. පොහොර කියන්නේ යූරියානේ. යූරියා කියන්නේ නයිට්‍රජන් උත් තියෙනවා. ඒතර හයිඩ්‍රෝකාබනයක් වෙන්නේ නැහැ.
නයිට්‍රජන් ඔක්සිජන් ඒවත් තියෙනවා යූරියාව. මේ නම කිව්වහම නම් මතක් වෙනවා. නම අහපුවාම බය වෙනවා සමහර. මේ නම් දෙක අහලා තියෙනවනේ නිවුස් වලට. මොනවාද? ප්‍රොපේන් සහ බියුටේන්. ප්‍රොපේන් බියුටේන්. අර ගෑස් වල කලවම් කරන ගෑස් වල තියෙන මේවා දෙක නේ ප්‍රොපේන් බියුටේන්. අපේ මිනිස්සු ප්‍රොපේන් බියුටේන් කියන නම ඇහුවෙත් ඕකෙන් ප්‍රශ්නේ තමයි. මොකද ගෑස් වල අඩංගු වෙන්නේ ප්‍රොපේන් සහ බියුටේන් කියන දෙක තමයි. තව අඩංගු වෙනවා. පොඩි පොඩි සාන්ද්‍රණ වලින් තමයි අඩංගු වෙන්නේ. මෙන්න මේ දෙන්න තමයි ප්‍රධාන වශයෙන්ම අඩංගු වෙන්නේ. ඒතර මේ හයිඩ්‍රෝකාබන තමයි. තව හයිඩ්‍රෝකාබන වල ප්‍රශ්නයක් මේ ළඟදී ආවා මෙන්න මෙයාගේ. මේ කවුද? පෙට්‍රල්. ඔව් පෙට්‍රල් ඔක්ටේන් නේ. ඔක්ටේන් කියන පෙට්‍රල් කියන්නේ ඔක්ටේන්. එතකොට මේ මෙන්න මෙයා ගණන් වැඩි වෙච්ච ඉඳ පෙට්‍රල් ගණන් ගියානේ නේද? පෙට්‍රල් ගණන් ගියපු නිසා ඒකේ ප්‍රශ්නෙකුත් ආවා. මේ හැම එකක්ම හයිඩ්‍රෝකාබන්. මේ හැම එකක්ම හයිඩ්‍රෝකාබන්. එතකොට මේ හයිඩ්‍රෝකාබන කියන ඒවා වැඩි හරියක්ම අපි ලබා ගන්නේ මොන වගේද? දැන් මේ ඔක්කොම ගන්නෙ කොහෙන්ද? ප්‍රොපේන්, බියුටේන්, ඔක්ටේන්, ඊට පස්සේ හෙප්ටේන් ඔය කියන ඔක්කොම මේ ඔක්කොම හයිඩ්‍රෝකාබන මේවා ගන්නෙ කොහෙන්ද අපි? අපි මේවා ලබා ගන්නේ ඈ පොළොව. ඔව් පොළොව යටින් නේ කණිජ තෙල්. කණිජ තෙල් වලින් තමයි ගන්න. ඒ කියන්නේ බොර තෙල් පිරිපහදු කරලා තමයි මේ කට්ටිය ගන්න. ඒතර බොර තෙල් කියලා කියන්නේ බොර තෙල් කියලා කියන්නේ හයිඩ්‍රෝකාබන මිශ්‍රණයක්. මේ ඔක්කොමලම මිශ්‍ර වෙලා තියෙන හයිඩ්‍රෝකාබන මිශ්‍රණයක් තමයි බොර තෙල් කියලා කියන්නේ. හරි? හයිඩ්‍රජන් සහ කාබන් අඩංගු මිශ්‍රණයක්. විශාල මිශ්‍රණයක් තමයි බොර තෙල් කියලා කියන්නේ. මේ බොර තෙල් පිරිපහදු කරලා අපිට හයිඩ්‍රෝකාබන වෙන් කරගන්න පුළුවන්. ඒ වෙන් කරගන්න හයිඩ්‍රෝකාබන තමයි මෙන්න මේ තියෙන ප්‍රොපේන් බියුටේන් ඊට පස්සේ ඔක්ටේන් ඔය කියන්නේ මේවා. ඒතර මේ බොර තෙල් වලින් මේ මෙන්න මේවා පිරිපහදු කරලා වෙන් කරලා ගන්න ක්‍රමයට අපි මොකක් කියලාද කියන්නේ? ඒක වෙන පාඩමක එන එක. මොකද්ද? නදීප? භාගික ආසවන. ඔව් භාගික ආසවන. භාගික ආසවන. එතකොට මේ ආසවනේ උඩින්ම ලබා ගන්න. ඒ කියන්නේ ආසවන කුළුණක් තියෙනවානේ මෙහෙම. ආසවන කුළුණක් තියෙනවම. ඒතර ආසවන කුළුණේ පහලින් තමයි මෙන්න මේ හරියෙන් වගේ තමයි බොර තෙල් ලෙවන්නේ. බොර තෙල් ලෙවනකොට මේ යටට යම් කිසි දේවල් ටිකක් එකතු වෙනවා. ඊට පස්සේ මෙන්න මේ හරියෙන් දෙයක් ගන්නවා, මේ හරියෙන් සමහර ඒවා ගන්නවා, මේ හරියෙන් ගන්නවා, මේ හරියෙන් ගන්නවා, මේ හරියෙන් ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනින් ගන්නවා සමහර කට්ටිය. මෙතනින් ගන්නෙ කවුද? මේ වෙන පාඩමක් උගන්වන්නේ නෑ මේකට සම්බන්ධයි. මේ ඔක්කොම මේකට සම්බන්ධයි. ඒකයි මම කියන්නේ. මේ උඩින්ම ගන්නෙ කවුද? මම දෙකක් ලියනවා. ඒ දෙන්නයි උඩින්ම ගන්නෙ කවුද කියලා මට කියන්න. මේ දෙන්නයි මොනවද උඩින්ම ගන්න? ගෑස්. ඔව් ගෑස් තමයි උඩින් ගන්න. ඒතර මේ උඩටම වාෂ්ප වෙලා යන්නේ යාලා වාෂ්ප විදිහටම වායුවක් විදිහටම ගන්න පුළුවන් වෙන්නේ යාලා. ඊට පස්සේ මේ හරියෙන් අපි ගන්නවා පෙට්‍රල් ඊට පස්සේ ගන්නවා ඔය මේ ඩීසල් අරවා මේ අර වලට දාන තෙල්. ඔව් ඊට පස්සේ අන්තිමේට මේ හරිය එකතු වෙන්නේ මොනවද? තාර. ඔව් තාර. පාරවල් හදන්න ගන්න තාර තමයි ඒ හරිය එකතු වෙන්නේ. හරි? ඔය වගේ අවස්ථාවන් හොඳයි ඒව මතක් කරගන්න. හරි? මොකද ගිය සැරේ අහලා තිබුණ හොඳ ප්‍රශ්නයක් තමයි මේක. බොර තෙල් භාගික ආසවනයේ තමයි අහලා තිබුණේ. හැබැයි බොර තෙල් භාගික ආසවණෙන් අහලා තිබ්බේ ප්‍රශ්න දෙකයි. ඊතුරු ප්‍රශ්න ඔක්කොම වෙන වෙන පාඩම් වලින් තමයි අහලා තිබ්බේ. ඒතර මෙතනින් ගන්න එක්කෙනාගේ දැන් අපි ගත්තොත් මෙතනින් ගන්නවා මීතේන් CH4. ඒතර මීතේන් කියන එක්කෙනක් ගන්නවද? ඒතර මෙයාව අරගෙන මෙයාගේ තිත් කතර සටහන අඳින්න කියලා තිබ්බා. එතකොට ඒක මිශ්‍රණ පාඩමේ නෙවෙයි. හරි? ඊට පස්සේ තව කියලා තිබුණා මේ මිශ්‍රණ ඊට පස්සේ මේ හයිඩ්‍රෝකාබන ගැන අහලා තිබුණා. මේ පාඩමෙන් අහලා තිබුණා. එතකොට මේක 10 වසර පාඩම කොටසක් තමයි තිත් කතර ව්‍යුහය කියන්නේ. ඊට පස්සේ හයිඩ්‍රෝකාබන ගැන ඇහුවනම් මේ පාඩමේ කොටසක්. ඊට පස්සේ භාගික ආසවනය ගැන ඇහුවනම් මිශ්‍රණ පාඩමේ කොටසක්. ඒ කියන්නේ මේ සම්පූර්ණ මුළු සිලබස් දෙක තුනම මිශ්‍ර කරපු ප්‍රශ්නයක් තමයි මේ භාගික ආසවණෙන් අහලා තිබුණේ. හරි? ඒ වගේ ප්‍රශ්න තමයි ඉස්සරහට එන්නේ. ඒ කියන්නේ ලේසියෙන්ම ලියන්න පුළුවන් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔයාලා ඒකට වගේ යනවා නම් AB වලට යනවා නම් ඒකට තමයි යන්න ඕනේ. එහෙම යනවා නම් මේ අර ටිකක් අමාරු ප්‍රශ්න උනත් ලියන්න පුළුවන් වෙලා යන්න.
හරි අමාරු ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් වෙලා යනවා. එතකොට මේ අපි මේ පරිසරයේ තියෙන හැම එකක්ම මෙන්න මෙහෙම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හැම පදාර්ථයක්ම හැම සංයෝගයක්ම කාබනික සහ අකාබනික කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කාබනික අකාබනික. එතකොට කාබනික කියලා කියන්නේ කාබන් අඩංගු වෙන සංයෝග නේ. අකාබනික කියලා කියන්නේ කාබන් අඩංගු නොවන සංයෝග. කාබන් අඩංගු නොවන සංයෝග කියලා කියන්නත් බෑ. හැබැයි අපි නිකන් කියනවා නිකමට කියලා දානවා අකාබනිකයි කියලා කාබන් අඩංගු නොවන ඒවා කියලා අපි කියලා දානවා. ඒ වුණාට මෙන්න මේ කට්ටියත් අකාබනික ගණයට තමයි වැටෙන්නේ. කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ඊට පස්සේ සෝඩියම් බයිකාබනේට්, ඒ කියන්නේ බයිකාබනේට් වර්ග සියල්ලම හරි. එතකොට සෝඩියම් බයිකාබනේට්, පොටෑසියම් බයිකාබනේට්, කැල්සියම් බයිකාබනේට් ඔය බයිකාබනේට් ඔක්කොම අකාබනිකයි. කාබන් අඩංගුයි හැබැයි අකාබනිකයි. ඊට පස්සේ ගත්තොත් තව කාබනේට වර්ග, ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට සෝඩියම් කාබනේට් ගමු. මේකත් අකාබනිකයි. මේ ඔක්කොම අකාබනිකයි. තව තියෙනවා උදාහරණ විදිහට ගන්න පුළුවන් වගේ සංයෝග මේවා ටික තමයි. මේවා කාබනිකයි කියලා තමයි ගන්න. ඊළඟට කාබනික ඒවා මෙන්න මෙහෙම එකක් කාබනික වල තියෙනවා. තව කාබනික වල තියෙනවා මේ හයිඩ්‍රෝකාබන කියලා જાතිය. හයිඩ්‍රෝකාබන. හරි හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ කාබනික සංයෝගම තමයි. හැබැයි මෙයාලගේ අඩංගු වෙන්නේ හයිඩ්‍රජන් සහ කාබන් පමණයි. හයිඩ්‍රජන් සහ කාබන් පමණයි. මේක වෙනමම විෂයක්. ඒ කියන්නේ මේව ගැන අධ්‍යයනයේ වෙනමම උපාධි දිනවා හයිඩ්‍රෝකාබන්. හරි හයිඩ්‍රෝකාබන ගැන මම අර මේ මම ජයවර්ධනපුරේ ඉන්නකොට ජයවර්ධනපුර තිබුණා මේ වෙනමම උපාධියක් බහු අවයවික කියලා. බහු අවයවික විද්‍යාව. එතකොට එයාලා අවුරුදු 4ක් ඉගෙන ගන්නේ හයිඩ්‍රෝකාබන ගැන. හයිඩ්‍රෝකාබන ගැන තමයි අවුරුදු 4ක් ඉගෙන ගන්නේ. ඒතර අවුරුදු 4ක් ඉගෙන ගන්න මේකේ දේවල් තියෙනවා කියන්නේ මේක ඊටාම පුළුල් විෂයක්. ඊට පස්සේ මේක මෙතනින් ඒකෙන් නවතින්නේ නැහැ. එයාලා ඊට පස්සේ අර මොකද්ද මේ MSc කරනවා, PhD කරනවා බහු අවයවික ඉච්චර ඉගෙන ගන්න තියෙනවා. බහු අවයවික විද්‍යාව. ඒතර අන්න ඒක ගැන තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්න. සුළු වශයෙන් උඩින් පල්ලෙන් අතගාලා බලනවා. හරි. එතකොට මේකේ හයිඩ්‍රෝකාබන කියනකොට හයිඩ්‍රජන් සහ කාබන් තමයි අඩංගු. හයිඩ්‍රෝකාබන වල හයිඩ්‍රජන් සහ කාබන් අඩංගු වෙන්නේ. ඒතර අන්න ඒ ටික ගැන තමයි මේකෙදී අපි ඉගෙන ගන්න. හරි. ඊළඟට බලමු අපි මේ සමහර දැන් ඉන්ධන අපි කතා කරපු ඉන්ධන ටික තියෙනවානේ. අපි කතා කරා ප්‍රොපේන් බියුටේන්. ඒ කියන්නේ LP ගෑස්. ඊට පස්සේ ඔක්ටේන්. ඔක්ටේන් කියලා කියන්නේ පෙට්‍රල්. ඒතර මේ ඔක්කොම ඉන්ධන. ඒ ඔක්කොම හයිඩ්‍රෝකාබන්. ඒතර යම්කිසි ඉන්ධනයක හයිඩ්‍රජන් සහ කාබන් තියෙනවා කියලා පෙන්වන්න අපිට පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. හරි. ඒ ක්‍රියාකාරකම පොඩ්ඩක් බලමු. ඒකේ මේ මෙන්න මෙහෙම එකක් තමයි කරන්න දී. හරි මේක පේන්නේ නැත්නම් කියන්නේ හයිඩ්‍රෝකාබන හා ඒවායේ ව්‍යුත්පන්න. ඉස්සෙල්ලාම මෙන්න මේක ලියාගනිමු. කාබන් අඩංගු සංයෝග පොදුවේ කාබනික සංයෝග ලෙස හැඳින්වේ. ඊට පස්සේ නමුත් කාබන් ඩයොක්සයිඩ් ඊට පස්සේ කාබන් මොනොක්සයිඩ් ඊට පස්සේ සෝඩියම් බයිකාබනේට් ඊට පස්සේ සෝඩියම් කාබනේට් සෝඩියම් බයිකාබනේට් හරි සෝඩියම් කාබනේට් සෝඩියම් බයිකාබනේට් වැනි සංයෝග කාබනික සංයෝග ලෙස නොගැනේ. හරි. එතන බලන්න ඊළඟට මේ සරලම කාබනික සංයෝග කාණ්ඩය වන්නේ කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග වන හයිඩ්‍රෝකාබනය. අපි හයිඩ්‍රෝකාබන ගැන තමයි මේ පාඩමේදී ඉගෙන ගන්නේ. හරි. එතන සරලම කාබනික සංයෝග ආකාරය තමයි හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රජන් සහ කාබන්. එතන හයිඩ්‍රෝකාබන වලට තව එකතු වෙන්න පුළුවන් මේ කාබනික සංයෝග වලට තව එකතු වෙන්න පුළුවන්. දැන් මෙතන හයිඩ්‍රජන් කාබන් තියෙනවා තව ඔක්සිජන් නයිට්‍රජන්
සල්ප ඔය වගේ එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ ෆොස්ෆරස් ඔහොම එකතු වෙන්න පුළුවන්. ඒතර මේ ඔක්කොම හයිඩ්‍රෝකාබන තමයි මෙහෙම එකතු වුනහම මූලද්‍රව්‍ය එකතු වුනහම හැබැයි මේ දෙන්න විතරක් අඩංගු ඒවට අපි විශේෂ නමක් කියනවා හයිඩ්‍රෝකාබන කියලා. හරි. එතකොට මෙන්න මේ ඉටි දැන් මේකෙදි දැන් ඉටි පන්දමක් ගත්තොත් ඉටි පන්දම දහණය වෙනවා කියලා කියන්නේ මේ ඉටි තමයි දහණය වෙන්නේ. ඉටි තමයි දහණය වෙන්නේ. එතකොට මේකේ ඉන්ධනයේ විදිහට ක්‍රියා කරන්නේ මෙන්න මේ ඉටි. ඉටි තමයි ඉන්ධනයේ විදිහට ක්‍රියා කරන්නේ. එතකොට මේ ඉටි ඉන්ධනයේ විදිහට ක්‍රියා කරනකොට අපි මේ පරීක්ෂණයෙන් ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ මේ ඉටි වල හයිඩ්‍රජන් තියෙනවා. ඉටි වල කාබන් තියෙනවා. ඔන්න ඔක තමයි මේ පරීක්ෂණයේදී අපි ඔප්පු කරලා පෙන්වන්න යන්නේ. හරි. බලන්න මේක කියලා දිනවා කරන විදිය. රූපසරහනේ දැක්වෙන පරිදි ඇටෝම සකස් කර ඉටිපන්දම දල්වා චූෂකයේ සම්බන්ධ කර චූෂණය කරන්න. කියන්නේ මෙන්න මේකට චූෂකයේ සම්බන්ධ කරලා චූෂණය කරන්න කියන. ඒ කියන්නේ මේකේ වාතය එළියට අදින්න කියලා කියන. වාතය එළියට අදිනකොට මෙතන තියෙන වාතය එළියට අදිනකොට මෙන්න මේ බටේ දිගේ වාතය මේක ඇතුළට එනවා. මේක ඇතුළට බටේ දිගේ වාතය එනවා. ඒතර බටේ දිගේ වාතය ඒක ඇතුළට එනකොට මෙන්න මෙහෙන් වාතය ඇදලා ගන්නවා. මෙතනින් වාතය ඇදලා ගන්නවා. මෙහෙම U නලයේ දිගේ මෙහෙම වාතය ගමන් කරනවා. හරි මෙහෙම වාතය ගමන් කරනවා. ගමන් කරලා මෙන්න මේක දිගේ උඩට ගිහිල්ලා මෙන්න මේකෙන් එළියට යනවා. හරි චූෂකයක් වුණත් අවුලක් නැහැ. ඔක කට තියලා ඇද්දත් ප්‍රශ්නයක් නැහැ. කට තියලා ඇද්දොත් හැබැයි අර කාබන් ඩයොක්සයිඩ් එහෙම යන්න පුළුවන්. නැත්නම් ගැටලුවක් නම් වෙන්නේ නැහැ ඔබ. එහෙම නිකන් අහිතකර වායුවක් එන්නේ නැහැ. ඒක චූෂකයක් සම්බන්ධ කරන එක වඩා හොඳයි. හරි ඊට පස්සේ අපි මේකෙදි දේවල් දෙකක් තව පාවිච්චි කරනවා. මෙන්න මේ පරීක්ෂණ නලයට දානවා හුණු දියර. පරීක්ෂණ නලයට හුණු දියර දානවා. ඊට අමතරව මෙන්න මේකට දානවා මෙන්න මේ U නලයේ යට කොටසට දානවා කොපර් සල්ෆේට්. මේකට නිකම්ම කොපර් සල්ෆේට් දාලා හරියයි. මොනවද දාන්න ඕනේ මේකට? නිර්ජලීය කොපර් සල්ෆේට්. ඔව් නිර්ජලීය කොපර් සල්ෆේට් තමයි දාන්න ඕනේ. නිර්ජලීය කොපර් සල්ෆේට්. අපි නිර්ජලීය කොපර් සල්ෆේට් වලින් අඳුනගන්නේ මොනවද? නිර්ජලීය කොපර් සල්ෆේට් මොන පාටද? සුදු පාට. සුදු පාට. සුදු පාටයි. ඒකට අපි සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් වලින් හඳුනාගන්නේ මොනවද? වතුර තියෙනවා. ඔව් ජලයේ තියෙනවද කියලා හඳුනාගන්න නේ. ඒතර මෙතනත් ඊට වෙනසක් නැහැ. මේකේ අනිවාර්යෙන් කොපර් සල්ෆේට් දැම්මේ අපි ජලය හඳුනාගන්න. ඒතර හුණු දියර අවර්ණ හුණු දියර වලින් හඳුනාගන්නේ මොනවද? කාබන්. ඔව් කාබන් ඩයොක්සයිඩ්. ඒතර මෙතෙන්දී අපි ජලය හඳුනා ගන්නවා H2O. මෙතෙන්දී කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගන්න. හරි. ඒතර අපි බලමු දැන් මොකද්ද මේකේ වෙන්නේ කියලා. ඔකෙදි ඉටි දහණය වෙනවා. ඉටි කියන එක දහණය වෙනවා. අපි බලන්නේ ඉටි වල හයිඩ්‍රජන් තියනවද ඉටි වල කාබන් තියනවද කියලා. ඉටි වල හයිඩ්‍රජන් තියනවද කාබන් තියනවද කියලා තමයි බලන්නේ. ඒතර බලන්න ඉටි වල හයිඩ්‍රජන් තිබුණොත් එහෙම දහණය වුණාම දහණය වෙනවා කියන ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරපුවාම මොනවද හැදෙන්නේ? ඉටි වල කාබන් තියනවා නම් ඉටි ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරපුවා. ඒ කියන්නේ දහණය වුණාම හැදෙන්නේ මොනවද? හයිඩ්‍රජන් තියනවා නම් මොනවද හැදෙන්න පුළුවන්? හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වෙනහම මොනවද හැදෙන්න පුළුවන්? hydroxide. හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ අයනයක් නේ. අයනයක් හැදලා නිකන් ඉන්න බෑනේ. හොඳට මතක් කරගන්න හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි අඩංගු සංයෝගයක්. හරි ලේසි නෙමෙයි. ඉතල කාබනුයි ඔක්සිජනුයි එකතු වෙලා හැදෙන්න පුළුවන් මොනවද? මොනවද? කාබන් ඔව් කාබන් ඩයොක්සයිඩ්. Carbon. හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි එකතු වෙලා හැදෙන්න පුළුවන් මොනවද? H2O. H2O. ඒ කියන්නේ H2. ජලය. හරි. ඒතර අපිට ඕනනම් මේකට දෙකක් දාලා මේකට දෙකක් දාගන්න පුළුවන්. හතරක් දාන්න පුළුවන්. ඔහොම තුලිත කරගන්න පුළුවන්. හරි. ඒක අද අවුලක් නෑ. ඒක අවශ්‍ය නෑ. ඒතර මේ වගේ දැන් හයිඩ්‍රජන් තිබුණොත් මෙයා හැදෙනවා. කාබන් තිබුණොත් දහනයේදී මෙයා හැදෙනවා. ඒතර අපිට මේ දෙන්න හඳුනාගත්තා නම් අපිට කාබන් හයිඩ්‍රජන් හඳුනා ගන්න බෑ. හැබැයි ජලය හඳුනා ගන්න පුළුවන් නිර්ජලීය කොපර් සල්ෆේට් වලින්. කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගන්න පුළුවන් අවර්ණ හුණු දියර වලින්. ඒතර ওই දෙක හඳුනාගත්තා නම් අපිට කියන්න පුළුවන් ඉටිවල හයිඩ්‍රජන් සහ කාබන් තියෙනවා කියලා. හරි. ඒතර ඒක තමයි මේ පරීක්ෂණයේදී කරන්නේ. ඒතර බලන්න මේකෙදී කරන වැඩේ
බලන්න මෙතන ඉටි දහණය වෙනවා. මෙතන ඉටි දහණය වෙනවා. දහණය වෙලා නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප මෙන්න මේ පුනීලය දිගේ ඉහළට යනවා. පුනීලය දිගේ ඉහළට යනවා. ජල වාෂ්ප විදියට තමයි යන්නේ. ඒතර මේකේ අයිස් කැට දාලා මෙතන සිසිල් නිසා ජල වාෂ්ප මොකද වෙන්නේ? ඝනීභවණය වෙනවා. ඝනීභවණය වෙලා මෙන්න මෙතන තැම්පත් වෙනවා. තැම්පත් වුණාම අවර්ණ කොපර් සල්ෆේට්, ඒ කියන්නේ අවර්ණ නෙමෙයි, සුදු පැහැති කොපර් සල්ෆේට් නිල් පැහැයට හැරෙනවා. ඒතර අපිට කියන්න පුළුවන් H2O තියෙනවා කියලා. හරි. ඊට පස්සේ මේක දිගේ ඉහළට යනවා. දැන් ජලය අපි හඳුනාගත්තා. මේක දිගේ ඉහළට යනවා කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් මේ නලය දිගේ ගිහිල්ලා මෙන්න මේ අවර්ණ හුණු දියර වලට මේ බුබුලණය වෙනවා. බුබුලණය වෙනවා මේ. බුබුලු එනවා. ඒතර අවර්ණ හුණු දියර සුදු පැහැයට හැරෙනවා. ඒතර අපිට කියන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් තියෙනවා කියලා. හරි. ඒතර කොපර් සල්ෆේට් සහ අවර්ණ හුණු දියර භාවිත කරන්න හේතුව ජලය සහ කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීම. හරි. ඒතර මුලින්ම අපි මේකේ තියෙන්නේ නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පැහැයට හැරේ. සුදු පැහැයේ සිට නිල් පැහැයට හැරේ. ඒතර අපි ඒක ලියාගමු යටින් H2O ඇති බව තහවුරු වේ. ඊට පස්සේ යටින් ලියාගමු හයිඩ්‍රජන් ඇති බව තහවුරු වේ. හරි. ඉටිවල හයිඩ්‍රජන් කාබන් තියනවාද කියලා බලන්න යන්නේ. එතකොට අපි H2O තියනවා කියපු එකෙන් අපිට පුළුවන් හයිඩ්‍රජන් නැති බව තහවුරු කරන්න. ඊට පස්සේ හුණු දියර කිරි පැහැයට හැරුණාම අපිට කියන්න පුළුවන් මේකේ කාබන් ඩයොක්සයිඩ් තිබුණා කියන්නේ. කාබන් ඩයොක්සයිඩ් ඇති බව තහවුරු වේ. තහවුරු වේ. එතන මේකේ ඒක වගින් අපිට කියන්න පුළුවන් කාබන් ඇති බව තහවුරු වේ. හරි. ඒතර ඔය පරීක්ෂණය ඔච්චරයි. ඔය පරීක්ෂණයේදී අපි බලන්නේ ඉටිවල කාබන් තියනවද හයිඩ්‍රජන් තියනවද කියන එක. හරි. කොහෙන්ද නිසල විතරනේ මේ වීඩියෝ ඔන් කරගෙන ඉන්නේ. මම බලන මේ ඕක මට හැම වෙලාවෙම කී හිටියොත් පන්තිය වරක් වෙනවා. කැමරා ඔන් කරගන්න. බානුක ප්‍රභාෂ හරි. ඉවරයිනේ. අපි ඊළඟට යමු එහෙනම්. ඊළඟට තියෙන්නේ මේ බොරතෙල් මේ කියලා තියෙන මේ බොරතෙල් වල අඩංගු සියලුම සංයෝග හයිඩ්‍රෝකාබන වේ. ඊළඟට මේ මෙන්න මෙහෙම හයිඩ්‍රෝකාබන ඊට පස්සේ බෙදෙනවා මෙන්න මේ විදිහට කොටස් වලට. ඒ කොටස් ටික ගැන තමයි අපි දැන් කතා කරන්නේ. හයිඩ්‍රෝකාබන මෙහෙම කොටස් වලට බෙදන්න පුළුවන්. දැන් හයිඩ්‍රෝකාබන කියන්නේ හයිඩ්‍රජන් සහ කාබන් අඩංගු ඒවානේ. මම පොඩ්ඩක් මතක් කරනවාට 10 වසර තව ඉගෙන ගත්තු එකක්. අර බන්ධන පාඩමේදී ඉගෙන ගත්තු එකක්. ඉස්සෙල්ලාම කියන්නකො මේක කාබන් කියන එක්කෙනා හදන්නේ අයනික බන්ධනද සහසංයුජ බන්ධන? මොකද කියන්නේ? දසුන් මොකද කියන්නේ? අයනික බන්ධන. අයනික බන්ධන? සාසංයුජ. ඔව් සහසංයුජ බන්ධන. මොකද මෙයා හතරවෙනි කාණ්ඩේ කට්ටිය කවදාවත් මේ අයනික බන්ධන හදන්නේ නැහැ. හරිද? හොඳට මතක තියාගන්න. ආයනික බන්ධන හදන්නේ මොන කාණ්ඩවල කට්ටියද ආයනික බන්ධන හදන්නේ? කාණ්ඩ මං 4ක් කියලා තියෙනවා. මේ කට්ටිය තමයි ආයනික බන්ධන හදන්නේ. පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, ඊට පස්සේ 6 වෙනි කාණ්ඩය, 7 වෙනි කාණ්ඩය. අමතක කරන්න නම් එපා මේව. මේ කට්ටිය එකතු වෙලා හදන ඒවා තමයි ආයනික බන්ධන හැදෙන්නේ. මේ කට්ටිය එකතු වෙලා හදන ඒවා තමයි ආයනික බන්ධන හැදෙන්නේ.
එතකොට තුන්වෙනි කාණ්ඩයේ සමහරව ඉන්නවා. ඒවට ඒ ගැන හිතන්න එපා එච්චර. 4 5 කියන කාණ්ඩවල කට්ටිය 4 5 කියන කට්ටිය 4 5 කියන කාණ්ඩවල කට්ටිය අයනික බන්ධන හදනවා. මන්නම් දන්නේ හදන්නේ හදන්නෙම නැති තරම්. හරිද? ඒතර ඒ කට්ටිය අයනික බන්ධන හදන්නේ නැහැ. මෙයාලා හදන්නේ සහසංයුජ බන්ධන තමයි. ඒතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන තමයි මෙයාලා බන්ධන හදන්නේ. හරි? ඒතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන තමයි කාබන් බන්ධන හදන්නේ. ඒතර කාබන් වල මේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ප්‍රවාස අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කාබන්? ලොකෝට හිතන්න දෙයක් නැහැ. කොහොමද අපි අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන හොයාගන්නේ? මේක මේ පාඩමට එච්චරම වැදගත් නෑ. ඒ වුණාට මේක දැනගෙන ඉන්න ඕනේ මේවා. අර කාම් ඔව් 4ක් තියෙනවා. හරිද? කාබන් කියලා කියන්නේ 6 වෙනි පරමාණු ක්‍රමාංකය 6 එයාගේ. එතකොට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් 6යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 4. ඒ කියන්නේ එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. ඒක තමයි එයා 4 වෙනි කාණ්ඩයට දාලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන නිසා. හරි? එතන කාබන් වලට ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා මෙහෙම. එතකොට කාබන් කියන මූලද්‍රව්‍ය මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්න. ඒ කියන්නේ මෙයාලා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්නනේ. මේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න තමයි මේ හැම පරමාණුවක්ම උත්සාහ කරන්නේ. ඒතකොට ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්න නම් මෙයා බන්ධන කීයක් හදන්න ඕනද? ඉලෙක්ට්‍රෝන කීයක් හවුලේ තියාගන්න ඕනද? ඔව් තව 4ක් හවුලේ තියාගන්න. ඒ කියන්නේ හයිඩ්‍රජන් වගේ පරමාණුවක් ගත්තොත් අපි හයිඩ්‍රෝකාබන කියන්නේ කතා කරන්නේ මේක. හයිඩ්‍රජන් වගේ පරමාණුවක් ගත්තොත් මෙයා හයිඩ්‍රජන් පරමාණු 4ක් සම්බන්ධ කරගන්න ඕන. හරි? අන්න එතකොට කාබන් කියන එක්කෙනාට ස්ථායි වෙන්න නම් අනිවාර්යෙන් එයාට බන්ධන 4ක් තියෙන්න ඕන. බන්ධන 4ක් අනිවාර්යයි. හරි? බන්ධන 4ක් නැතුව කාබන් වලට ඉන්න බෑ. එතකොට බන්ධන 4ක් හදපුවාම හැදෙන සරලම හයිඩ්‍රෝකාබනය තමයි මේ තියෙන්නේ. හැදෙන්න පුළුවන් සරලම හයිඩ්‍රෝකාබන. ඒ කියන්නේ කාබන් 1යි හයිඩ්‍රජන් 4යි. මේ අණුවට අපි මොකක් කියලාද කියන්නේ? මීතේන්. මේක මීතේන්. එතන මීතේන් කියලා කියන්නේ සරලම හයිඩ්‍රෝකාබන. සරලම හයිඩ්‍රෝකාබනය තමයි මීතේන් කියලා කියන්නේ. හරි? එතකොට ඔයාලා මේකෙදි මතක තියාගන්න ඕනේ කාබන් කියන එක්කෙනාට බන්ධන 4ක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට මෙයා හයිඩ්‍රජන් සම්බන්ධ කරගත්තොත් හයිඩ්‍රජන් පරමාණු 4ක් අනිවාර්යෙන් සම්බන්ධ කරගන්න ඕනේ ස්ථායි වෙන්න. හරි? ඊට පස්සේ අපි මේ හයිඩ්‍රෝකාබන ගැන කතා කරනකොට හයිඩ්‍රෝකාබන වර්ග කීපයක් තියෙනවා. ඇත්තටම වර්ග 3ක් තියෙනවා. ඒකෙන් වර්ග 2ක් ගැන තමයි අපි කතා කරන්නේ. හරි? හයිඩ්‍රෝකාබන වර්ග 3ක් තියෙනවා. එකක් තමයි ඇල්කේන කියන්නේ. ඇල්කේන. ඊළඟට ඇල්කීන. ඊළඟට තියෙනවා ඇල්කයින කියලා જાතියක්. ඇල්කයින. ඇල්කයින. මේක ගැන සාමාන්‍ය පෙළදී කතා කරන්නේ ඇල්කයින ගැන. ඇල්කේන සහ ඇල්කීන ගැන තමයි කතා කරන්නේ. ඒතර ඇල්කේන කියලා කියන්නේ කාබන් පරමාණු ගොඩක් කාබන් පරමාණු එකතු වෙනකොට කාබන් පරමාණු අතර තනි බන්ධන පමණක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මෙන්න මෙයාට කාබන් පරමාණු අතර බන්ධන හදන්න අවශ්‍ය නැහැ. මෙයාට හයිඩ්‍රජන් පරමාණු 4ක් ඉන්නවා. එක කාබන් පරමාණුවේ ඉන්නේ. ඒතර කාබන් පරමාණු අතර බන්ධන හදන්න අවශ්‍ය නැහැ. ඒතර කාබන් 2ක් විතර තියෙන එක්කෙනෙක් හිටියොත් එහෙම. ඒතර මෙයාට කාබන් පරමාණුවක් මෙහෙම සම්බන්ධ කරගන්න වෙනවා. ඒතර හයිඩ්‍රජන් පරමාණු 3 මේ විදිහට සම්බන්ධ කරගන්න වෙනවා. හරි? ඒතර මෙන්න මේවට තමයි ඇල්කේන කියලා කියන්නේ. කාබන් පරමාණු අතර තනි බන්ධන පමණක් තියෙන කට්ටිය. ඒතර මේ තියෙන්නේ මේ අර කාබන් පරමාණු 2 ඇල්කේන. කාබන් පරමාණු 3 ඇල්කේනයක් ඇන්දොත් එහෙම මෙන්න මෙහෙම එන්නේ. කාබන් පරමාණු 3 ඔහම තියෙනවා. කාබන් වලට බන්ධන 4ක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒක නිසා කාබන් වටේට මෙන්න මෙහෙම හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ කරනවා. හරි. එතකොට මේ තියෙන්නේ කාබන් පරමාණු ටික.
මේ ඒකට සම්බන්ධ කරපු හයිඩ්‍රජන් පරමාණු. බලන්න දැන් හැම කාබන් පරමාණුවටම බන්ධන හතරක් තියෙනවා. 1 2 3 4. මෙයා ගත්තොත් එහෙම 1 2 3 4. හරි. මෙයා ගත්තොත් 1 2 3 4. හරි. ඒතර මේ බන්ධන ගත්තොත් මේ කාබන්ටත් පොදුයි මේ කාබන්ටත් පොදුයි. ඒක නිසා මේ දෙන්නටම පොදුයි මේ බන්ධන. ඒක නිසා මෙයාටත් අයිති මෙයාටත් අයිති. හරි. හැම කාබන්ටම බන්ධන හතර ගන්න තියෙනවා. මේ තියෙන්නේ ඇල්කේන කියන જાතිය. ඇල්කේන. එතකොට ඇල්කේන කියන ඒවා කාබන් එකේ ඇල්කේන තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ. මේ තමයි සරලම ඇල්කේනේ. හයිඩ්‍රජන් 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 හයිඩ්‍රජන්. මේකට අපි කියනවා මෙතේන් කියලා. ඊට පස්සේ කාබන් දෙකේ ඇල්කේන. කාබන් දෙකක් තියෙන ඇල්කේන. මේකට අපි කියනවා එතේන්. ඊට පස්සේ කාබන් 3 ඇල්කේන. මේක එතේන් මෙතේන් එතේන් ප්‍රොපේන්. හරි මේ තියෙන්නේ ගෑස් වල අඩංගු එක සංඝටකයක්. ගෑස් LP ගෑස් වල අඩංගු එක සංඝටකයක්. ඊළඟට තව තියෙනවා මෙයා කවුද? ප්‍රොපේන්. ඊළඟට ඉන්නේ ඔයාලා දන්න නමක් එක. Butane. බියුටේන්. butane, මෙයා බියුටේන්. හරි මෙයා මේ ග්‍රීක හරි ලතින් හරි කොහොම හරි මේ බියුටේන් ප්‍රොපේන් එතේන් මෙතේන් ඔය එහෙම ඉංග්‍රීසි නෙවෙයි. ඒක නිසා මේ එක කියන එකට තමයි මෙත් කියන පාවිච්චි කරන්නේ. දෙක කියන එකට එත් ඊට පස්සේ ප්‍රොප් ඊට පස්සේ බියුටේන් ඔය ඒ වචන ඒ වගේ ඇවිල්ලා තියෙනවා. හරි එතේන් මෙතේන් එතේන් ප්‍රොපේන් බියුටේන් ඊට පස්සේ කාබන් 5ක් ආවොත් පෙන්ටේන්. පෙන්ටේන් කියනවා. ඊට පස්සේ කාබන් 6ක් ආවොත් හෙප්ටේන් කියනවා. 7ක් ආවොත් 6ක් ආවොත් හෙක්සේන්, 7ක් ආවොත් හෙප්ටේන්, 8ක් ආවොත් ඔක්ටේන්. එතකොට පෙට්‍රල් කියලා කියන්නේ ඔක්ටේන්. කාබන් 8ක් තියෙන හයිඩ්‍රෝකාබන්. හරි ඊට පස්සේ 9ක් ආවොත් නොනේන්, ඊට පස්සේ 10ක් ආවොත් ඩෙකේන්. එහෙම එනවා දිගින් දිගටම යනවා. ඒකට ඔයාලට මතක තියාගන්න තියෙන්නේ මෙතේන් එතේන් ප්‍රොපේන් බියුටේන් ඊට පස්සේ පෙන්ටේන්. අන්න ඒකට ගාවට එනකම් විතරයි මතක තියාගන්න තියෙන්නේ. ඒක නිසා ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ. මේ ඔක්කොම මතක තියාගන්න අවශ්‍ය නැහැ. හරි. එතන මේකෙදී තව මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? ඔච්චර තමයි කතා කරන්න තියෙන්නේ. තව එකක් තියෙනවා. මෙන්න මේක අපි මේ හැම එකටම පොදු සූත්‍රයක් ගොඩ නගන්න පුළුවන් අපිට. මෙන්න මෙහෙම. දැන් බලන්න මේ මෙයාව උදාහරණයකට ගන්න. මෙයාගේ කාබන් තියෙනවා එකක්. නේ කාබන් එකක් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා 4ක්. ඊට පස්සේ මෙයාගේ තියෙනවා කාබන් දෙකක්, හයිඩ්‍රජන් තියෙනවා 6ක්. මෙයාගේ කාබන් තියෙනවා 3ක්, හයිඩ්‍රජන් තියෙනවා 8ක්. එතන මෙයාලගේ සම්බන්ධයක් පේනවද ඔයාලට? දැන් මෙතන තියෙනවා කාබන් ගාන 2යි, හයිඩ්‍රජන් ගාන 6යි. නේ? එතකොට කාබන් වගේ කී ගුණයක් හයිඩ්‍රජන් තියෙනවද? 3 ගුණයක්. එතන මෙතන බලන්න මෙතන මොකද වෙලා තියෙන්නේ? කාබන් වගේ 4 ගුණයක් හයිඩ්‍රජන් තියෙනවා. ඒ වුණාට මෙතෙන්දී අපිට මෙහෙම කියන්න පුළුවන්. බලන්න කාබන් 1යි, 1 වරක් 2 2යි, 2යි 2යි 4යි. ඊට පස්සේ කාබන් මෙතන 2යි, 2 වරක් 2 4යි, 4යි 2යි 6යි. එතන මෙතන කාබන් 3යි, 3 වරක් 2 6යි, 6යි 2යි 8යි. ඒ කියන්නේ මෙහෙම. කාබන් සංඛ්‍යාව අපි n කියලා ගත්තොත් හයිඩ්‍රජන් සංඛ්‍යාව 2n ධන 2 කියලා ගන්න පුළුවන්. මේ හැම එකටම මේක දාන්න පුළුවන්. බලන්නකො මේකට දාලා බලමු අපි. මෙන්න මේ ප්‍රොපේන් කියන එකට ඔය සූත්‍රය දාලා බලමු. කාබන් තියෙනවා n කියලා ගත්තාම n වෙන්නේ 3 මෙතන. නේ මේ කාබන් 3යි මෙතන තියෙන්නේ. n වලට එන්නේ 3. කාබන් 3යි නම් හයිඩ්‍රජන් එන්න ඕනේ මෙතන 2 ගුණ කිරීම 3 එකතු කිරීම 2. උත්තරේ නේද? එතකොට කාබන් 3යි හයිඩ්‍රජන් 3 වරක් 2 6යි 2යි 8යි. අන්න එතකොට හරියට සූත්‍රය එනවා.
ඒතර මේක තමයි පොදු අණුක සූත්‍රය කියලා කියන්නේ ඇල්කේන වල. ඇල්කේන වල පොදු අණුක සූත්‍රය. හරි. ඒතර ඔන්න ඔය විදිහට ඇල්කේන ගැන කතා කරන්න තියෙන්නේ ඔච්චරයි අපිට. ඒ ටික අපි ලියාගමු ටියුට් එක. හරි. ඒතර ඇල්කේන කීපයකට උදාහරණ තමයි මෙතන ලියන්න තියෙන්නේ. අපි මේකේ පළවෙනි එකේ ලියමු මෙන්න මේක. මෙතෙන් අණුව දෙවෙනි එක මුලින්ම ලියන්න කිව්වේ කාබන් 1 1 ඒ කියන්නේ මෙතේන්. දෙවෙනියට කාබන් 2 1 එතේන්. ඒක සාමාන්‍යයෙන් මේ උසස් වලට එහෙම ගියපුවාම මේ හයිඩ්‍රජන් අඳින්නේ නැහැ හයිඩ්‍රෝකාබන ගැන කියනකොට මේ ඉරි කැලි දානවා විතරයි. හරි ඉරි කැලි විතරයි දාන්නේ. ඒකට ඔයාලගේ විෂය නිර්දේශයේ එහෙම එකක් කියලා නැහැ. ඒක නිසා අපි හයිඩ්‍රජන් දාමු. හරි. හයිඩ්‍රජන් කියන එක හයිඩ්‍රෝකාබන ගැන ඉගෙන ගන්නකොට හයිඩ්‍රජන් සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. ඔන්නෝම ඉරි කැලි ටිකක් තමයි දාන්නේ. ඔයාලා එහෙම දාන්න. හරි. හයිඩ්‍රජන්. එතකොට මේ කට්ටියගේ නම් ටික ලියන්න අවශ්‍ය නැහැ. මෙතන අපි එහා පැත්තේ ආපුවම යාලා වඳිනවා. ඒක නිසා ලියන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ කාබන් පරමාණු අතර ඒක බන්ධන පමණක් පවතින හයිඩ්‍රෝකාබන ඇල්කේන ලෙස හඳුන්වනවා. එතන මෙන්න මේක මතක තියාගන්න හොඳට. ඒක බන්ධන විතරයි තියෙන්නේ. තනි බන්ධන විතරයි තියෙන්නේ. කාබන් කාබන් අතර බන්ධන දෙක තුන නැහැ. හරිද? එක බන්ධනයයි තියෙන්නේ. ඊළඟට පොදු සූත්‍රය ගත්තොත් මෙයාලගේ කාබන් n සංඛ්‍යාවක් තියෙනවා නම් හයිඩ්‍රජන් තියෙන්නේ n ධන 2n ධන 2. හරි. ඊට පස්සේ අපි මේකට උදාහරණයක් විදිහට මේක ලියමු. කාබන් පරමාණු 6ක් ඇති ඇල්කේනයේ සූත්‍රය. එතකොට මේකේ එන්න ඕනේ අපි දාන්න ඕනේ අර සමීකරණයම CnH 2n ධන 2. එතන මේක සමානයි කාබන් කීයද හයිඩ්‍රජන් කීයද? කොහොමද උත්තරේ එන්නේ නිසල? කාබන් කීයක් වෙනවද හයිඩ්‍රජන් කීයක් වෙනවද? Carbon 2. Right. කාබන් 2යි. කාබන් 6ක් ඇති කියලා මුලින් තියෙනවා. කාබන් පරමාණු 6ක් තියෙනවා. ඒක කියලා තියෙනවා කෙලින්. No. කාබන් වලට 6 එනවා කෙලින්ම. මොකද කාබන් 6ක් තියෙනවා කියලා තියෙනවා. එහෙනම් හයිඩ්‍රජන් කීයද? 2n ධන 2නේ. 2යි 14. දෙකයි n ධන 2. හරි තව ගණක් හදමු මේ. එතකොට මේකේ 2n ධන 2 කියන්නේ දෙක ගුණ කිරීම. n කියන්නේ කාබන් පරමාණු ගණන. එතකොට ඒක 6යි ධන 2. උත්තරේ එනවා කාබන් 6යි හයිඩ්‍රජන් 14යි. මට මේ කාබන්
අටේ කාබන් 8ක එක හදලා කියලා කියන්න බලන්න නිසල. කාබන් 8ක එක. කාබන් 8ක් තියෙන ඇල්කේනේ සූත්‍රය. කාබන් 8යි ඔව්. හයිඩ්‍රජන් 18. 18. හරි. හරි දැන් වැඩි තේරෙනවද නේද? මේ විදිහට වැඩේ කරන්න. හරි ඊළඟට අපි යමු මේ එහා පිටුවට. ඒක ලියලා ඉවර නැත්තම් මට කියන්න. එහා පිටුවට යම් මේකේ තියෙන්නේ අර ඇල්කේන 6ක මුල්ම ඇල්කේන 6ේ සූත්‍ර ටික අර අඳින්න තමයි තියෙන්නේ. ටක් ගාලා ඒක ඇඳලා අද පන්තිය නවත්තමු. හරි. එතන මල ඉස්සෙල්ලාම තියෙන්නේ මේකේ කාබන් එකේ එක්කෙනා. ඊට පස්සේ කාබන් දෙකේ එක්කෙනා. මෙයාලගේ නම ලියා ගන්නත් යටින් පොඩ්ඩක් ඉතුරු කරගන්න. ඊට පස්සේ කාබන් 3 එක්කෙනා. ඊට පස්සේ කාබන් 4 එක්කෙනා. ඊට පස්සේ කාබන් 5 එක්කෙනා. ඉතින් ඔච්චර අදින එක නම් තේරුමක් නැහැ. මොකද ඔක්කොම එක වගේ තමයි තියෙන්නේ. ඒකට පොතේ තියෙනවා අදින්න කියලා කාබන් 5ට එනකන් තමයි අදින්න කියලා තියෙන්නේ. ඒකට අර එක කොටුවක් වැඩිපුර ඉතින් දැම්මා ඉතින් 6කට බෙදුවාම එකක් වැඩියෙන් එන නිසා. ඒතර මේක මේ ඉතින් අදින එක එච්චර අමාරු නෑ. කාබන් පරමාණු ගන්නට හරියන විදිහට හයිඩ්‍රජන් දාන්න තමයි තියෙන්නේ. තනි බන්ධන දදා හයිඩ්‍රජන් දානවා. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන එන්නේ නෑ ඇල්කේන වලට. ඊට පස්සේ කාබන් 6 එක්කෙනා. හරි. එතන මෙයාගේ සූත්‍රයේ CH4 මෙයා මෙතේන්. අර සාමාන්‍ය ව්‍යවහාරයේ මීතේන් කියලාත් හඳුන්වනවා. ඒකට මෙතේන් තමයි හරි වචනේ. හරි. එතන මෙයා මෙතේන් එයා එතේන් C2H6 එතේන්. ඊට පස්සේ මෙයාගේ නම C3H8 මෙයා ප්‍රොපේන්. මෙයා C4H10 මෙයාගේ නම බියුටේන්. ඊට පස්සේ මෙයා C5යි H12යි මෙයා පෙන්ටේන්. බෙන්ටෙන් නෙවෙයි පෙන්ටේන්. ඊට පස්සේ මෙයා C6යි H14 මෙයා හෙක්සේන්. හෙක්සේන්. එතන ඔය ටික ලියන්න අද අපි ඊළඟ දවසේ ඉතුරු ටික කරමු. හොඳයි. අද මේ අපි ඔන්ලයින් ක්ලාස් එක මම අද අදින් පස්සේ නොකර ඉන්න කියලා බැලුවේ. මොකද මේ අර සම්බන්ධ වෙන්න අමාරු අරව මේවා කියලා තියෙනවා. ඒක නිසා මේ අපරාධේ එහෙම වුණොත් මං ගිය සතිය කරන්න බැරි වෙච්ච නිසා තමයි අද එකක් දැම්මේ. නැත්තම් මම එදාම නවත්තන ඔන්ලයින් එක මේ ඔයාලා මට දවසක් කියන්න
බල පුළුවන් දවසක්. ඔයාලා දැන් හවස පන්ති තියනවද ඉස්කෝලේ? ආනා කියලා කිව්වා දැන් තාම පටන් ගත්තේ නැහැ. තාම කිව්වේ නැද්ද විස්තරයක් හරියට? අද ගියේ නෑ. දිනයක් හරියට කිව්වේ මොකද? දානවිල් නම් කිව්වා දිනයක් හරියටම කිව්වේ මට මේ කියන්නක බලන්න පුළුවන් දවසක් ඈ. ඔයාලා පන්ති දෙක දෙපාරකටනේ තියන්න වෙන්නේ. එතකොට පුළුවන් දවසක් මට කියන්න. ඉක්මනට කියන්නේ නැත්නම් ඔයම දැන් අර ඔන්ලයින් ටික නැවැත්තුවා දැන් ඒක පන්ති සෙට් වුණොත් එහෙම මේ වෙලාව ප්‍රශ්න එනවා. ඒක නිසා ඉක්මනට කියන්න. ඔයාලගේ පන්තියේ වැදගත්ම ඒක නිසා මේ වෙලාවක් කියන්න ඉක්මනට. හරි. ඒතර අදින් පස්සේ ඔන්ලයින් එක කෙරෙන්නේ නැහැ. හරි. අදින් පස්සේ ඔන්ලයින් එක කෙරෙන්නේ නැහැ. මේක ඉතුරු ටිකත් අපි ෆිසිකල් පන්තියේ තමයි කරන්නේ. හරි. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. 2021 අවුරුද්ද නම් හොඳයි නේද? හොඳටම හොඳයි මේ හෙනයක් විතරයි ගැහුවේ නැත්තේ. සර් ඔව්. අත්වෙනි හෙනක් ගැහුවද නේ? මොකක්ද අසුන්? අතස විද්‍යාව මේ පේපර් එකක් තියෙනවා. ඒකට කලින් පන්තියක් කරන්න පුළුවන්. 7 වෙනිදා. පාසලන එකදී. 7 වෙනිදා. ඒ කියන්නේ හැමදාම නෑ 7 වෙනිදා විභාගේ මේ පේපර් එකක් දෙනවා 7 වෙනිදා. විද්‍යාව 7 වෙනිදා අනිත්‍යවත් තියෙන විභාගේ. මේ ඉස්කෝලෙන් කරන එකක්ද? ඔව් සර්. ආ. මත කියන්නේ කවද්ද? අද 3 වෙනිදා නේ. සිකුරාදා. සිකුරාදා මේ හෙට අනිද්දා. සිකුරාදා. බ්‍රහස්පතින්ද මට බදාද බ්‍රහස්පතින්දයි මේ සතියේ එතකොට මට කරන්න වෙන්නේ නැහැ සිකුරාදා ඉස්සෙල්ලා. මේ සතිය කරන්න වෙන්නේ නැති වෙයි මට. හරිද? ඕන ඔන්ලයින් නම් පන්ති කරන්න පුළුවන්. මට මේ ගෙදර එන්න ඕනේ හදිස්සි. එහෙනම් ඔන්ලයින් කරමු අපි. බදාදා අපි 4ටනේ වෙනදා කරේ නේද? බදාදා 6ට විතර වෙරිද? මට මොකද බදාදාට පුළුවන් පුළුවන් නේ. බදාදා 6ට විතර අපි නම් පේපර් එකක් සාකච්ඡා කරමු. මම බලන්නම් මොනවද කරන්න පුළුවන් කියලා. අපි මේ විභාග ප්‍රශ්න ටිකක් කතා කරමු. හරි. ඒතර මේ මොන වගේද දන්න එනවා කිව්වේ නේ? කලාපෙන් හලුයි. කලාපෙන් හදලා තියෙන්නේ? ඊට ආගත් විතර නෑ කලාපෙන් හදන්න විදියක් නෑ. ඔයාලා කැකිරාව කලාපෙන්? ඔව් කැකිරාව කලාපෙන් හදන්න විදියක් නෑ. මම හිතුවා ඉස්කෝලෙන් වෙන්නද කරන්නේ. හරි මම බලන්න අපි මේ මොකද කැකිරාව කලාපෙන් කරනවා නම් මේ ළඟ ඉස්කෝලත් කැකිරාව කලාපෙට තමයි අයිති වෙන්නේ. ඒකේ විභාගේ කෙරුණා ගියේ. මොකද නිවාඩුවට ඉස්සෙල්ලා. බලන්න මම එයාලගේ අලුතෙන් ආය විභාගයක් තියෙනවද දන්නේ නැහැ. මේ කොහොම හරි මම හොයලා බලන්නම් මොන වගේ පාඩම් වලද මේ ඔක්කොගෙම එනවද නැත්නම් කොහොමද කියන්නේ? මිශ්‍ර දාලා තියෙන නිසා ගෲප් එකට එයා අපිට දාපෙද. එහෙම. මම බලන්න. බලලා මම හරියන විදිහකට මොකක් හරි පේපර් එකක් සාකච්ඡා කරන්න. හරි. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. අපි ආයේ එහෙනම් බදාදා. ඔව් බදාදා 6ට පන්තිය කරමු. අවුලක් නැහැ නේ? සර්. හරි. එහෙනම් හැමෝටම ආයිබෝවන්. ආයිබෝවන් සර්. good night good night. Thanks, sir.